समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුත්තපේ මං බන්තේ චවින් ජින්දති චවින් ජෙත්වා චම්මං ජින්දති චම්මං ජෙත්වා මන්සං ජින්දති මන්සං ජෙත්වා නහරුං ජින්දති නහරුං ජෙත්වා අට්ටිං ජින්දති අට්ටිං ජෙත්වා අට්ටිමිඤ්ඤං ආගම්ම තිට්ඨති. අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. හේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අපගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් සංසාර දුක කෙලවර කරගත්ත සංසාර දුක ඉවර කරගන්නට වෑයම් කළ වෑයම් කරන ආර්ය මහා සංඝ රත්නයටද අපගේ නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ මොහොතේ ඔබ අප හැම දිනාම අද මේ සුවිශේෂ දිනයේදී පියවරුන් සම්බන්ධ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙන් මතුවන දේශනාව තුළින් පැහැදිලි වන ඒ භාග්‍යවතුන් වහන්සේ මානව දයාව අනුකම්පාවෙන් පිරිච්ච පීතෘත්වයේ පිළිබඳ දරපු අදහස මොන වගේ එකක්ද? ඒ අදහස තුළින් සාමාන්‍ය ගෘහස්ත ජීවිතයේ ගනුදෙනුවට එකතු කරගන්න තියෙන දේ මොනවද කියලා කතා කරගන්න අවස්ථාවයි මේ ලැබී තිබෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට පූර්විකාවක් විදියට අපි අපේ අවධානය යොමු කරගන්න කාරණා කීපයක් තියෙනවා. අද දවස ඊතා විශේෂ දවසක්. අද දවස ඊතා විශේෂ දවසක් වන්නට බලපාන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. පින්වත්නි, ජූනි මාසේ 3 වන ඉරිදා පියවරුන්ගේ දිනේ කියලා ලෝකෙම කතා කරනවා. පියවරුන්ගේ දිනේ වෙනුවෙන් ලෝකෙම සූදානම් වෙනවා. හැම වසරකම 3 වෙනි ඉරිදා මේ මාසේ පියවරුන්ගේ දිනේ. පියවරුන්ගේ දිනේ වෙනුවෙන් ලෝකයා කරන දේවල් පිළිබඳ විමසීමෙන් බලද්දී අපට තේරෙනවා පීතෘත්වයේ වෙනුවෙන් සමහර අය තෑගි භෝග දෙනවා.
සමහර අය ප්‍රණාම පූජා කරනවා. සමහර අය තමන්ගේ තාත්තාව සිහි කරලා තමන්ගේ අප්පච්චීව සිහි කරලා ඒ අය සතුටු වෙන විදිහේ කාරණාවලට ඒ අය වඩා උනන්දුවක් දක්වන කාරණාවලට වැඩි අවධානයක් යොමු කරන්නට අද දවස වෙන් කර ගන්නවා. සමහර විට මේ පීතෘත්වයේ සම්බන්ධව දිගහැරෙන මේ විශේෂ ධර්ම දේශනාව ශ්‍රවණය වෙන වෙලාවෙත් ඔබේ කනට වැටෙන වෙලාවෙත් වැඩිහිටි නිවාසවල තමන්ගේ දරුවා එනකන් මඟ බලාගෙන ඉන්න පියවරු හැබෑට මද පියවරුන්ගේ දවසද අපි දන්නේවත් නෑනේ කියලා. අතීතාවර්ජනා අතීත සංකල්ප තමන් ගත කරපු අතීත ජීවිතය දරුවන් එක්ක අතීතේ ගෙවිලා දැම්මේ කොහොමද වගේ කාරණා කෙරෙහි අවධානය යොමු වෙලා ඇති. බටහිර ලෝකයට තෑගි භෝග දෙන ප්‍රණාම පූජා කරන මේවට වඩා වැඩි යමක් ඒ ඇත්තන්ට මුණ ගැහින්නේ නැහැ. බටහිර ලෝකයාට ඊට වඩා වැඩි යමක් ගලපා ගන්න තේරෙන්නෙත් නැහැ. හැබැයි පීතෘත්වයේ නාමයෙන් බෞද්ධයා ගුවන් විදුලියෙන් පියවරු වෙනුවෙන් අපි මේ මොහොතේ බණ කියනවා. පියවරු වෙනුවෙන් ධර්ම දානයට Tamanගේ අවධානය යොමු කර ගන්නට ලෝකේ කාටවත් ලැබෙන්නේ නැති දුර්ලභ අවස්ථාවක් අපට ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ කනට වැටෙන එක, බුද්ධ වචනේ ජීවිතයට ගැලපෙන එක තෑගි භෝග දෙනවට වඩා ප්‍රශංසනීයයි. ප්‍රණාම පූජා කරනවට වඩා ප්‍රශංසනීයයි. තමන්ගේ තාත්තා අප්පච්චි පියතුමා සිහි කරලා තමන්ගේ පියතුමන් සතුටු වන විදිහේ වෙනත් භෞතික දෙයක් ලබා දෙනවට වඩා ධර්මයේ කතා කරන එක ප්‍රශංසනීයයි. ඒ නිසා දරුවන් ගැන සතුටු වන, දරුවන් ගැන පසුබිම්බරමක් විදියට දරුවා කියන සංඥාව Tamanගේ මනසට නැගෙනකොටම මනසේ පසුතැවීමක් ඇති වෙන, දරුවා හිටියානම් හොඳයි කියලා හිතෙන, ඇයි අපිව බලන්නවත් නාවේ, අපිව මුණ ගැහිලා අපිත් එක්ක කතා බහ කරන්නවත් නාවේ කියලා හිතෙන මේ විවිධ පරාසයන් තුල හිරවෙච්ච පියවරුන්ගේ පැත්තෙන් ඔවුන්ට තියෙන කතාව එහෙමම පැත්තකින් තියලා අපි ධර්මී පීතෘත්වයේ පිළිබඳ මේ දේශනාව සිද්ධ කරමු. පින්වත්නි, කෙනෙකුට හිතෙන්න පුළුවන් පියවරුන් වෙනුවෙන් දවසක් මොකටද කියලා. තාත්තලා වෙනුවෙන් දවසක් අවශ්‍ය නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පියවරුන්ට ආදරය කරන්න දවසක් හොයනවටත් වඩා පියවරුන් වෙනුවෙන් වෙන්වුණු අද වගේ දවසක් පිළිබඳ තර්ක විතර්ක සංවාද විසංවාද මතවාද ගොඩනගනවටත් වඩා පියවරුන් ගැන කතා කරන්න වෙන්වුණු අද වගේ දවසක පියවරුන් ගැන කතා කරමින් ධර්මයෙන් පොහොසත් වෙන්න අපි උත්සාහ කරමු. ඒකට සුදුසු කාලයයි මේ එළඹුණේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ මේ කාරණා පිළිබඳ, පීතෘත්වයේ පිළිබඳ, තාත්තා කියන සංකල්පය චර්යාත්මකව මොන විදියටද ගොඩනැගුණේ කියන කාරණා පිළිබඳ සිදුවීම් බොහෝමයක් තියෙනවා. සංසාර දුක හමාර කරගත්ත, නිවෙන්න කිසිවක් නැතුව සදාකාලිකවම නිවිලා ගිය, ලෝක සත්වයාට නිවෙන්න උගන්වපු අපගේ ශාස්ත්‍රූන් වහන්සේ පවා
පීතෘත්වයේ පිළිබඳ දරපු අදහස දයාබරණීය සුද්ධෝදන රජතුමන් ඉදිරියේ සසර දුක ඉවර කරගන්න අනුග්‍රහයක් විදියට කියාපු බණ මේ ඔක්කොම අපි මේ කාලේ කතා කරගන්න උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ නමක් විදියට උන්වහන්සේ මේ මිහිමත දායාද වෙන්න කලින් උන්වහන්සේ ගත කරපු බෝධිසත්ව ජීවිතයේදී බොහෝ තැන්වල පියසෙනෙහස මතුවෙන අවස්ථා හරියට මුණ ගැහෙනවා. තාත්තෙක් විදියට පියෙක් විදියට තමන්ගේ දරුවන් ඉදිරියේ මානව දයාවෙන් පිරිච්ච මිනිස්සෙක් විදියට manussත්වයේ ඉක්මවා ගිහින් විවිධ තැන්වල ඉපදෙමින් මැරෙමින් යද්දී තිරිසන් ජීවිතයේ තුලදී පවා දාරක ස්නේහය මතුවෙන තැන් ජාතක කතා පොත තුල විශාල වශයෙන් දිගහැරිලා තියෙනවා. සමහර විට මේ කතා කරන කාලය තුල අපිට මේ සියල්ල කතා කරගන්න බැරි වෙයි. හැබැයි අපි පුළුවන් විදියට ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව කතා කරගන්නට ගලපා ගන්නට අපි උත්සාහ කරමු. පින්වත්නි, තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ළඟ හැර මෙවැනි මානව ගුණධර්ම වෙනත් කිසි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ළඟ හැර දරුවා කෙරෙහි පවතින අසීමිත මෛත්‍රියක් තමන්ගේ ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. තමන්ගේ දරුවාගේ දුකේදී හදවත කඩා වැටෙන, අනේ දරුවාට මේ දුක දැනෙන්න ඕනේ නෑ, මේ දුක මම විඳවන්නම් කියන අනුකම්පා සහගත හදවතේ තෙතමනයක් තාත්තා කෙනෙක්ගෙන් හැර ස්වාමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ළඟ හැර සැපතේදී අසීමිතව සතුටු වෙන, දියුණුවේදී අසීමිතව සතුටු වෙන මුදිතාව වගේ මානව ගුණධර්මයක් ස්වාමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ස්වාමියෙක් තුලත් එවැනි මානව ගුණධර්ම තියෙන්න පුළුවන්. හැබැයි තාත්තා කෙනෙක්ගේ ළඟ තරම් පින්වත්නි එවැනි මුදිතා ගුණයක් තමන්ගේ ස්වාමියා ළඟ වෙනත් පිරිමියෙක් ළඟ හොයන්න යන්න එපා. තාත්තා කෙනෙකුට තරම් අම්මාටත් වැඩිය සියල්ලම දැකලා අත්දකින මේ ලෝකේ දෙපැත්තේ ස්වභාවය, ඒ කියන්නේ ලෝකේ තියෙන දෙපැත්තට විහිදෙන රිද්මය, ලාභය අලාභය, නින්දාව ප්‍රශංසාව, සැප දුක යස ආයස, මේ පවතින ලෝකේ උභය අන්තයේ ඉදිරියේ දරුවා කරන කුමක් කාරණයක් ඉදිරියේ වුවත් අසීමිතව පවතින උපේක්ෂාව තාත්තා කෙනෙකුගේ දෙවැනි වෙන්නේ ලොව පහළවන බුදු කෙනෙකුට විතරයි පින්වත්නි. එවැනි උපේක්ෂාවක් තමන්ගේ ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. තාත්තා කෙනෙක් විදියට නැගෙන මේ මානව ගුණධර්ම දෙවැනි වෙනවා නම් දෙවැනි වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. ඒ නිසා මෙවැනි ගුණධර්ම වලින් පිරිච්ච තාත්තා ඔබට මුණ ගැහිලා නැත්තම් මේ වෙනකොටත් මුණ ගැහිලා නැත්තම් කියලා මං අදහස් කරන්නේ තාත්තාව මගහැරුණා නම් මේ වෙනකොට සමහර විට ඔබේ පැත්තෙන් ඔබට ඒ වෙනුවෙන් කියන්න ලොකු කතාන්දරයක් ඇති. ඒ වෙනුවෙන් කියන්න ලොකු විස්තරයක් ඔබට ඇති. තාත්තාව මගහැරුණු කාරණා පිළිබඳ ඔබගේ කතාන්දරේ පැත්තකින් තියලා නැවතත් තාත්තා ගැන හිතන්නට, පීතෘත්වය ගැන දයාව, මෛත්‍රිය, කරුණාව, අනුකම්පාව සහිතව තාත්තා දිහා බලන්නට,
ඒ සත්පුරුෂ ගුණධර්ම Tamanගේ ජීවිතය තුළ මතු කරගන්නට මේ ධර්ම දේශනාව ඔබට උදව් වෙයි. මේ දේශනාව අවසාන වෙනකොට Tamanගේ පීතෘත්වයේ වෙනුවෙන් පියෙක් විදියට දරුවා දිහා බලන්න ඕන විදිහත් දරුවෙක් විදිහට තාත්තා දිහා බලන්න ඕන විදිහත් අතීතයේ තාත්තා මුණ නොගැහුණත් තාත්තා බැහැර වුණත් තාත්තාව මගහැරුණත් මේ මොහොතේ තමාගේ පියතුමා වෙනුවෙන් කරන්න ඕන ධර්මයේ දායාදේ කුමක්ද කියලා අපි ඔබට මේ දේශනාව හමාර වෙනකොට කියලා දෙන්නම්. එනිසා මේ දේශනාව ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය පිණිසත් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, බුද්ධ බෝධිසත්වයන් වහන්සේ නමක් පාරමී ධර්මයන් පුරාගෙන යන ගමනේදී හරිම විඩාබර ගමනක් උන්වහන්සේ ගෙවලා දානවා. ඒ ගෙවාගෙන ආපු සංසාරයේ මහා කල්ප අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් ගෙවාගෙන ආපු ඒ පාරමිතා පූර්ණේ කරපු යුගයේදී තාත්තා කෙනෙක් විදියට Tamanගේ යුතුයකම ඉදිරියේ උන්වහන්සේ බැහැර වෙන්නේ නැතුව බුද්ධත්වයේ පිණිස වීරිය කරපු විදිහ ගැන අපි ධර්මයෙන් කතා කරගන්න උත්සාහ කරමු. පින්වත්නි, මේ විදිහට ආපු බෝධිසත්වවරයෙක්ගේ ගමනේදී බෝධිසත්වවරයෙක් පවා ඊටා විශේෂ අදහසකින් කොහොමද Tamanගේ දරුවා ඉදිරියේ වැඩ කළේ කියන එකට හරි ලස්සන නිමිත්තක් මම ඔබට කියන්නම්. බෝධිසත්වවරයෙක් සියලු පාරමිතා සම්පූර්ණ කරලා දිව්‍ය තලයේ ඉන්නකොට සක්දෙවිඳුන් තමයි බුදු කෙනෙක් පහළ වීම පිටිපස්සේ අනුග්‍රහ කරේ. උන්වහන්සේ සියලුම පාරමිතා සම්පූර්ණේ කරලා බුද්ධත්වයේ පිණිස දිව්‍ය තලයේ මඟ බලාගෙන හිටියා සුදුසු කාලේ එනකන්. සුදුසු කාලේ එනකන් මඟ බලාගෙන ඉන්නකොට සක්දෙවිඳුන් තමයි දිව්‍ය තලයේදී බලන්නේ මහා වීරයන් වහන්සේගේ පාරමිතා සම්පූර්ණද කියලා. එදා බලනකොට දැනගත්තා දානේ අඩුවක් තියෙනවා. දානේ අඩුවක් තියෙන බව දැනගෙන ඒ බෝධිසත්වයන් වහන්සේ ළඟ Tamanගේ දකුණු ධන මණ්ඩල බිම ඇනලා කියනවා, වීරයන් වහන්සේ, ඔබ වහන්සේගේ පාරමිතා සියල්ල සම්පූර්ණයි. මේ සම්පූර්ණ වුණ පාරමිතා අතරින් දානේ අඩුවක් තියෙනවා. දානය පුරීම පිණිස, දානය සම්පූර්ණ කිරීම පිණිස වීරයන් වහන්සේ මනුස්ස ලෝකෙට වඩින සේක්වා කියලා එදා සක්දෙවිඳුන් ආරාධනා කළා. එදා තමයි පින්වත්නි වෙස්සන්තර ජීවිතේ සියල්ල දෙන්න බලාගෙන ආවේ. මේ සියල්ල දෙන්න බලාගෙන ආපු ගමනේදී බෝධිසත්වවරයෙක් පවා දරු දුක ඉදිරියේ පසුබහින නිමිත්තක් පිළිබඳ ධර්මයේ සඳහනක් තියෙනවා. පාරමිතා පූර්ණේ කරලා පාරමිතා සම්පූර්ණ වුණ බෝධිසත්වවරයෙක් පවා දරු දුක ඉදිරියේ කඩා වැටෙන විදිය හරි ලස්සනට වෙස්සන්තර ජාතකයේ තියෙනවා. පින්වත්නි, වෙස්සන්තර රජතුමා දරුවෝ දන් දෙන අවස්ථාව හරිම අනුවේදනීයයි. වංකගිරියේදී දරුවන් දන් දෙනකොට එතුමාගේ හිත පවා කඩා වැටෙනවා. දරුවා ඉල්ලගෙන අර බමුණ ආවට පස්සේ පින්වත්නි දරුවෝ දෙන්නා ගිහින් හැංගුණා. බෝධිසත්වයන් වහන්සේට පවා හිතුනේ අනේ මේ සිව්මෙලි දරුවෝ දෙන්නේ කොහොමද කියලා. හැබැයි හිත හදාගත්තා නුඹලාගේ සසර දුක අවසන් කිරීම පිණිස බුද්ධත්වයේ පිණිස දන් දෙනවා කියලා හිත හදාගෙනයි දන් දුන්නේ.
දරුවන් දෙදෙනා දැනගත්තා අනේ අපේ අප්පච්චි, අපේ තාත්තා, අපේ රජතුමා, අපේ පියතුමන්, අපේ මව නැති අතරේ අපිව මේ බමුණාට දන් දෙන්න නෙවෙයි යන්නේ කියලා. මේ දරුවෝ දෙන්නා ආරාමේ පිටපැත්තට ගිහින් ගල් ගුහාවක සැඟවුණා. තවත් විටක පින්වත්නි විලට බැහැලා බෙල්ල දක්වාම වතුර පිරුණට පස්සේ නෙළුම් කොළ වලින් හිස වසාගෙන සැඟවී සිටියා. එදා බෝධිසත්වයන් වහන්සේ වෙස්සන්තර ජීවිතයේදී තමන්ගේ ජාලිය කුමාරයාට කතා කළා. ක්‍රිෂ්ණජිනා තමන්ගේ දියණියට කතා කළා. කතා කරනකොට මේ දරුවන්ට තමන්ගේ පියතුමන්ගේ වචන ඇහෙනකොට විලේ බැහැලා නිලුම් පත්‍ර වලින් තමන්ගේ හිස වහගෙන ඉඳෙද්දී පියාගේ වචන ඉදිරියේ මගහැර ඉඳ බැරි වුණා. පුංචි දරුවෝ දෙන්නෙක් බලන්න. ඉතා කුඩා දරුවන් දෙදෙනෙක් තමන්ගේ පියතුමා ජාලිය කියලා කතා කරනකොට ඒ තාත්තාගේ වචන ඉදිරියේ පසුබහින්ට බැරි වුණා. එච්චරට සත්පුරුසයි. බෝධිසත්වයන් වගේම පාරමිතා පුරාගෙන මහා කල්ප ලක්ෂ ගණන් පාරමිතා පුරාගෙන ආපු දරුවෝ නෙවෙයි මේ. ඒ නිසා ඒ සත්පුරුෂ බව තියෙනවා. ඒ ජීවිතේ පාරමිතා පුරන්නට පහළ වුණාට නිමිත්ත තියෙන්නේ සසර දුක ඉවර කර ගැනීමයි. සසර දුක ඉවර කර ගැනීම පිණිස තමයි විවිධ ජීවිතවලට විවෘත වෙමින් ගුණධර්ම පුරන්නේ. දෙව්දුවක් වගේ රත්තරම් පාට ශරීරයක් තිබුණු තමන්ගේ දියණිය වම් කකුල අල්ලාගෙන අඬන්න පටන් ගත්තා. අනිත් පැත්තේ ජාලිය කුමාරයා අඬන්න පටන් ගත්තා. පුංචි දියණියක් තාත්තාගේ කකුල අල්ලාගෙන අඬනකොට ඒ ඇඬීම බෝධිසත්වවරයෙකුට දරාගෙන ඉන්න බැරි වුණා. දරුවන් කඳුළු වගුරද්දී තමන්ගේ දියණිය වම් කකුල අල්ලගෙන වම් කකුල බදාගෙන තමන්ගේ කකුල දිගේ කඳුළු ගලාගෙන යද්දී වෙස්සන්තර රජතුමන්ගේ නේත්‍රා සංගලට කඳුළු ඉනුවා දරු දුකට. තමන්ගේ කකුල දිගේ තමන්ගේ පුංචි දියණියගේ කඳුළු ගලාගෙන යද්දී තමන්ගේ පුතාගේ කඳුළු ගලාගෙන යද්දී මේ දරුවන්ගේ හිසට වෙස්සන්තර රජතුමාගේ කඳුළු වැටුණා. පාරමිතා සම්පූර්ණ වෙලා බුද්ධත්වයේ පිණිස දරුවන් පවා දන් දෙන්න ආපු ගමනේ දරුවන් ඉල්ලගෙන බමුණා එනකොට දරු දුක ඉදිරියේ බෝධිසත්ව ගුණයත් පසුබැස්සා. අනේ දරුවෝ දන් දෙන්න බෑ කියලා හිතුණා. දෙපැත්තෙන් දරුවෝ දෙන්නා හඬ හඬා ශෝක කරද්දී බුදු බව පිණිස පවා දරුවෝ දන් දෙන්න මන්දගාමී වුණා. ඒ තමයි පීතෘත්වය. කමක් නෑ නුඹලා වෙනුවෙන් නුඹලාගේ විමුක්තියත් සලකා සංසාර දුක ඉවර කර ගැනීම පිණිස මේ විරූපී බමුණාට දරුවනේ නුඹලා දන් දෙනවා කියලා අත් දෙකෙන් අල්ලගෙන මේ බමුණාට දුන්නහම හඬ හඬා මේ දරුවන් පිටිපස්ස බල බලා කෑ ගගහ මේ පුංචි දරුවන් දෙදෙනා සිව්මැලි දරුවෝ යද්දී ආයෙත් දුවගෙන ගියා කියනවා මගට. කමක් නෑ මේ දරුවෝ දෙන්නා එක්කරගෙන එනවා මේ බමුණාට ගහලා පන්නලා දාලා කියලා ආරාමේ ප්‍රධාන දොර ළඟට දුවගෙන ගියා කියනවා. ඒ දුවගෙන යනකොට පින්වත්නි තමන්ගේ හිතටම නිඳා කරලා නෑ නුඹලා මේ විඳවන විඳවිල්ල සංසාරේ තවත් කොයි තරම් කාලයක් විඳවන්න වේද කියලා දන්නේ නෑ. පුතේ නුඹලාගේ දුකත් අහවර කිරීම පිණිස
බුද්ධත්වයේ පිණිස මම හිත හදා ගන්නවා කියලා Tamanගේ පහළ වුණු සිතුවිලි වලටම නිඳා කරලා පින්වත්නි හිත හදාගත්ත කියනවා. පින්වත්නි සංසාර සාගරයෙන් ඈතර වීම පිණිස බෝධිසත්වවරයෙක් සියලු පාරමිතා සම්පූර්ණ කරලා අහවර වෙලා බුද්ධත්වයේ දොර ළඟටම ගිහින් ඉද්දී පවා දරු දුක ඉදිරියේ සසල වුණා නම් පින්වත්නි ඒ දරු දුක මොන්න තරම් කිඳා බහැපු අභ්‍යන්තරය තුලින් ගැඹුරටම බැහැගත් දරු දුකක්ද පින්වත්නි තාත්තා කෙනෙකුට ඉන්න ලොකුම කාම බැම්ම තමයි දරුවා කියලා කියන්නේ. හැබැයි ඒ කාම බැම්ම අතරින් ඒ කාම බැම්මට අහු වෙලා ඉන්නේ නැතුව තාත්තා කෙනෙකුට පවා ධර්මී මතු කරගන්න මේ දේශනා උපකාර කරගන්න කියලයි අපි ඔබට කියන්නේ. තාත්තා කෙනෙක් විදියට ඔබ හඬාපු වාර සංසාරේ සතර මහා සාගරයටත් වැඩි එච්චරට සංසාරේ අඬලා ඇති. දරුවෝ වෙනුවෙන් Tamanගේ ශරීරයෙන් ගලාගෙන ගිය දහඩිය සතර මහා සාගරයටත් වැඩි ඇති. එච්චරට ඉපදෙමින් මැරෙමින් ආපු සසර ගමනක් තියෙන්නේ. දරුවන්ගේ සැපත වෙනුවෙන් තමාගේ ජීවිතයෙන් ගලාගෙන ගිය රුධිරය සතර මහා සාගරයට වැඩි ඇති පින්වත්නි. ඒ නිසා මේ දුක කෙලවර කරගන්න මේ දරුවෝ නිසා හඬා සෝසුසුම් හෙලහෙලා විඳවා යන ගමන නිමා කරගන්න තාත්තා කෙනෙක් මේ පියවරුන්ගේ දවස කියලා ලෝකේ කතා කරන අද වගේ දවසක අදහසක් ඇති කරගන්න එක ඊටාම වැදගත් අවස්ථාවක්. ඒ නිසා පියවරු වෙනුවෙන් මේ දේශනාව විශේෂ අවධානයක් යොමු කරමින් ගලපා ගන්නට. මේ දේශනාව දරුවෝ අහගෙන ඉන්නවා නම් Tamanගේ තාත්තාට දහම් මාර්ගයේ විවෘත කරලා දෙන්න මහන්සි වෙන්න. හේතුව තමයි Tamanගේ තාත්තාගේ බඩ පුරවනවට වඩා බඩ පුරවන එක ඉතා වැදගත් මානව ගුණධර්මයක්. ඒක සත්පුරුෂයි. ඒක ඉතා කෘතවේදී. ඒක ඒ තුල තියෙන මහා අසීමිත කළගුණ සැලකීමක්. ඒ කළගුණ සැලකීම වෙනුවෙන් තාත්තාගේ බඩ පුරවන එක විතරක්. සරමයක් කමිසයක් ගිහින් දෙන එක විතරක්. බෙහෙත් ටිකක් අරගෙන දෙන එක විතරක් නම් බුද්ධ ශාසනයකින් බලන ශ්‍රාවකයෙකුට තාත්තා මගහැරෙන්න පුළුවන්. තාත්තා වෙනුවෙන් හදාගන්න අවශ්‍ය මේ ගුණධර්ම මත තාත්තාව ජීවමාන කරන්න උත්සාහ කරන්න කියලයි පියවරුන්ගේ දවසේ ඔබට අනුශාසනා කරන්නේ. පින්වත්නි දැන් මේ වෙසන්තර රජුරෝ පවා පසුබහිද්දී එක තැනකදී මේ දරුවෝ දෙන්නා අරගෙන යද්දී මේ බමුණා පසුබහිනවා එක තැනක වැටෙනවා. ඒ වැටෙනකොට පින්වත්නි මේ දරුවෝ දෙන්න ආයෙත් දුවගෙන ඇවිල්ලා Tamanගේ තාත්තාගේ කකුලේ එල්ලෙනවා. බමුණාගේ අත ගලවගෙන ඇවිල්ලා Tamanගේ තාත්තා ළඟ වැඳ වැටෙනවා. ඒ වැඳ වැටෙනකොට ආයෙත් පින්වත්නි අර බෝධිසත්වවරයෙක් මිනිස බුද්ධත්වයේ වඩන වීරිය පසුබැස්සා කියනවා. අම්මාටත් කියන්න අපි අම්මාටත් වැඳලා ගිය බව. අම්මාටත් කියන්න ආය අම්මාව මුණ ගැහෙන්න වෙන්නේ නැති බව. අනේ පිය රජතුමනි අපිට ආයේ කවදා පිය රජතුමන් මුණ ගැහෙන්න වෙයිද දන්නේ නෑ කියලා ආයෙත් අර බමුණාගෙන් අතින් ගිලිහිලා Tamanගේ තාත්තා ළඟට ඇවිල්ලා බෝධිසත්වයන් වහන්සේගේ කකුලේ දැවටෙමින් ජාලිය කුමාරයා අනේ පිය රජතුමනි මේ වගේ විරූපී බමුණෙකුට අපිව දන් දෙන්නේ නැතිව ප්‍රියමනාප බමුණෙකුට අපිව දන් දෙන්න අපි යන්නම් කියලා කියද්දී උන්වහන්සේ කඩා වැටුණා. අම්මා අපි නැතුව ඉන්නේ කොහොමද කියලා රජතුමන්ගෙන් Tamanගේ දුව ප්‍රශ්න කරද්දී පියසෙනෙහස මතුවෙලා බුද්ධත්වයේ පිණිස වඩන වීරිය පවා මන්දගාමී වුණා කියනවා.
ඒ වෙලාවේ වෙස්සන්තර රජුරවන්ට හිතුනේ මේ සිව්මැලි දරුවන් දෙදෙනාට කවන්නේ කවුද? මේ සිව්මැලි දරුවන් දෙදෙනාට කිරිපොවන්නේ කවුද මෙතනින් පස්සේ? මගේ මේ සිව්මැලි දරුවන් දෙදෙනා අම්මාට තුරුළු වෙලා නිදාගනිද්දී අද ඉඳලා කාත් එක්කද නිදාගන්නේ? නිදාගන්න වෙලාවේ කවුද තුරුල් කරගන්නේ? තුරුල් කරගන්න කෙනෙක් නෑනේ කියලා. පිය සෙනෙහස මතුවෙලා බුද්ධත්වයේ පිණිස වඩාපු වීරිය යට ගියා කියනවා. තමන්ගේ නේත්‍රා සංගලට ආයේ කඳුළු විනුවා කියනවා. හඬලා ශෝක කරද්දී ආයේ ඒ සිතුවිල්ලට නිඳා කරමින් හිත හදාගත්තා. හඬලා වැළපිලා ශෝක කරලා බුදු වෙන්න බෑ. බුදු බව පිණිස දරුවනි නුඹලාගේද විමුක්තිය පිණිස මම අද නුඹලා අතහරිනවා කියලා හිත හදාගත්ත කියනවා. මෙන්න මේ වෙලාවේ පින්වත්නි බෝධිසත්ව ගුණය ඔස්සේ දරුවන් දත් දෙද්දී මහ පොළොව කම්පා වුණා කියනවා. එදා මහ පොළොව විතරක් නෙමෙයි මහා සමුද්‍රයේ පවා කම්පා වුණා කියනවා. විශාල වර්ෂාවක් ඇදහැළුණා කියනවා. මේ වර්ෂාව අතරින් ජාලිය ක්‍රිෂ්ණජිනා කියන තමන්ගේ පුතා සහ දුව අරගෙන යද්දී බුද්ධත්වයේ පිණිස වීරියෙන් දරුවෝ අත්හැරියේ අමාරුයින් කියනවා. බලන්න බුද්ධිසත්වරයෙක් පවා එහෙමයි පින්වත්නි. මේ කාරණේම මතු කරලා ධර්මයේ සඳහන් වෙනවා පින්වත්නි. බුද්ධත්වයේ පිණිස ආපු ගමනේදී බොහෝ ජීවිතයේදී ගුණධර්මයක්ම පූර්ණේ කරලා ගුණධර්මයක්ම සම්පූර්ණ කරලා ආපු ගමනේදී දානය පූර්ණේ කිරීම පිණිස අවසාන ජීවිතයේදී බෝධිසත්වවරයෙක් විදියට පීතෘ ගුණයක් එක්කම දරුවෝ දිහා බලද්දී කඳුළු සලාගත් දෙනතින් ශෝකයෙන් විඩාබර වෙලා දරු දුක ඉදිරියේ විමුක්තිය පසුබැස්සාට පස්සේ පින්වත්නි ඒ පසුබැහැපු විමුක්තිය නිසා කියනවා බෝධිසත්වයන් වහන්සේට අවුරුදු 6ක් වගේ දිග දුෂ්කර ක්‍රියාවක් කරන්න උනේ. තමන්ගේ දරුවන් ඉදිරියේ තමන්ගේ හදවතේ තෙතමනේ වැඩි වෙලා බුද්ධත්වයේ පිණිස වඩන වීරිය යට ගියපු නිසා ඒ මන්දගාමී ස්වභාවය නිසා පින්වත්නි බුද්ධත්වයේ පිණිස අවසාන ජීවිතයේදී දුර්ගේශ්වරී වලට ගමන් කරපු ගමනේදී ගත කරපු දුෂ්කර ක්‍රියාවේ ජීවිතේ කාලය වැඩි වුණා කියනවා. තමන්ගේ දරුවන් දෙදෙනා යද්දී අප්‍රමාණ කඩා වැටීමකින් පසුතැවෙමින් බෝධිසත්වරයෙක් පවා දරු දුක ඉදිරියේ බුද්ධත්වයේ පිණිස වඩන වීරියත් පසුබහිනවා නම් ඒ සෙනෙහස පින්වත්නි මොන තරම් අභ්‍යන්තරයට கிඳා බහැපු සෙනෙහසක්ද කියන එක පිළිබඳ අපි අදහසක් ගන්න එක ඊටාම වැදගත් දෙයක්. මේ විදිහට පාරමිතා පූර්ණේ කරගෙන ආපු ගමනේදී නැවතත් වෙස්සන්තර ජීවිතයේ සියල්ලම දන් දීලා දිව්‍ය තලයට ගිහින් මඟ බලාගෙන හිටියා කවදාද බුදු වෙන්නේ කියලා. බුද්ධත්වයේ පිණිස දිව්‍ය තලයෙන් නික්මිලා මායාවගේ කුසේ පිළිසිඳ ගත්ත දා ඉඳලා සුද්ධෝදන රජතුමන්ගේ ජීවිතය තුලින් මතුවෙන්නේ අසීමිත දයාව, කරුණාව, මෛත්‍රිය විතරක් නෙමෙයි කාටවත් හොලවන්න බැරි දරු දුක ඉදිරියේ පවතින ගැඹුරු උපේක්ෂාවක් පිළිබඳ නිමිත්තක් හොයාගන්න පුළුවන්. ඒ නිමිත්ත පිළිබඳ ලස්සන ධර්මකාරණා ටිකක් ධර්මයේ මතුවෙනවා. එදා පිය රජතුමන් විදිහට බෝධිසත්වයන් වහන්සේ අධික සැපසහිත ජීවිතයකට විවෘත වෙද්දී පින්වත්නි මොනවද ලබා නොදුන්න සැප? හේමන්ත ගිම්හාන වස්සාන කියන ඍතු වලට වෙන වෙනම මාලිගා හදලා බෝධිසත්වයන් වහන්සේගේ සැපේම ප්‍රාර්ථනා කළා. සාමාන්‍ය ලෝකයේ වුණත් පින්වත්නි තාත්තා කෙනෙක්ගේ පියෙකුගේ අදහස දරුවා ලෝකේ ලබන්න පුළුවන් ඉහළම ගැඹුරුම
විශාලම තනතුරු තාන්නමාන ඔස්සේ ජීවිතේ සකස් කරලා දෙන එකයි. ඒ විදියට බලනකොට සුද්ධෝදන රජ්ජුරුවන්ගේ අදහස අසාධාරණ නෑ. රජ්ජුරුවන්ට අහන්න හම්බුණා මගේ දරුවා ඒකාන්ත වශයෙන් සක්විති රජ වෙනවා කියලා. සක්විති රජකම වෙනුවෙන් රජ්ජුරුවෝ හීන මැව්වා Tamanගේ දරුවා වෙනුවෙන්. ඒ හීනය මන්දගාමීව යට ගියා එක තවුසෙකුගේ ප්‍රකාශයක් ඉදිරියේ. ඒ තමයි ඒකාන්ත වශයෙන්ම සසර දුක ඉවර කරගන්න මුනිවරයෙක් විදියට බුදු වෙනවා කියන කතාව. බුදු වෙනවා කියන කතාවත් එක්කම රජ්ජුරුවන්ගේ හිත කඩා වැටුණා. රජ්ජුරුවන්ට ඕන වුණේ නෑ Tamanගේ පුතා බුදු වෙනවා දකින්න. රජ්ජුරුවන්ට ඕන වුණේ Tamanගේ පුතා සක්විති රජ වෙනවා දකින්න. පින්වත්නි ඒකේ වරදක් නෑනේ. රජ කෙනෙක්ගේ හිතේ ගැඹුරේ බැහැලා ඉන්නේ ලෝකේ ප්‍රතාපවත් අධිරාජ්‍යයක්. ඒ අධිරාජ්‍යයන්ගේ හිතේ ගැඹුරින් බැහැගන්නේ සක්විති රජ කෙනෙක්. Tamanගේ පුතා සක්විති රජ වෙනවා බලන්ට මොන තාත්තද පින්වත්නි කැමති නැත්තේ. ඒ විදියට බලනකොට සුද්ධෝදන රජතුමා හරිම සාධාරණ රජෙක්. ලෝකේ යථා ස්වභාවය ලෙඩවීම, ලෝකේ යථා ස්වභාවය වයසට යෑම, ලෝකේ යථා ස්වභාවය මරණය. මේවා කාටවත් අභිභවා යන්න බෑ. මේවා ලෝකේ සියලු දෙනා යට කරගෙන යන කාරණා. දැන් මේ කාරණා වලින් ලෝකේ යට වෙනකොට අපිනේ දන්නේ ධර්මයක් මතු කරගන්න විදිය. ඒ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ එදා ගිහි ජීවිතය අත්හැරලා දාලා කරපු වික්‍රමය නිසානේ. උන්වහන්සේ අවබෝධයට පත් වෙලා අපිට අනුකම්පාවෙන් බණ කියපු නිසා අපි දන්නවා. එතකොට ඒ කාලේ රජුරවන්ට මේවා කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. සත්‍ය මොකද්ද කියලා රජුරෝ දන්නේ නෑ. රජුරවන්ට සත්‍ය මොකද්ද කියලා දැනගන්න උවමනා වුණෙත් නෑ. එකම උවමනාවයි හෘද සාක්ෂියේ තිබුණේ. ඒ තමයි Tamanගේ පුතා සක්විති රජ වෙනවා දකින්න එක. ඒ වෙනුවෙන් Tamanගේ ඇමතිවරු, Tamanගේ පරිවාර සේනාව, රාජපුරුෂයෝ මේ සියලු දෙනා වැඩ කළා. ජරා මරණ වලින් පීඩා විඳින කිසිම කෙනෙක් Tamanගේ දරුවාට පෙනෙන්න සැලැස්සුවේ නැහැ. ජරා මරණ වලින් පීඩා විඳින අයට වෙනම මන්මාවත් හදලා ඒවා වහලා ඒ වගේ මිනිස්සු කොටු කරලා ඒ මිනිසුන්ට රාජකීය උද්‍යානවලට එන්න නොදී ඒ අයට කෑම බීම සපයමින් ඒ ඇත්තන්ට වෙනම ජීවිතයක් හදුවා. බලන්න මේ වගේ ජීවිතයක් හදන එක මොන තරම් දුෂ්කර වැඩක්ද? මේ වැඩපිළිවෙල පින්වත්නි හිතන තරම් සුන්දර එකක් නෙමෙයි. ඊටා දුෂ්කරයි. Tamanගේ පුතා එක්ක ඉන්න සමකාලීන වයසේ අය පමණක් මාලිගාවේ තියන්න රජුරෝ සැලසුම් කරා. රජුරවන්ට අවුරුදු 17ක් වෙනකොට අවුරුදු 17ට වඩා වැඩි වයසේ දරුවෙක් මාලිගාවේ හිටියේ නෑ. සැප සම්පත් වලින් අල්ප මාත්‍රයක්වත් අඩු කරන්නේ නැතුව Tamanගේ දරුවාගේ රජකම වෙනුවෙන් ප්‍රතාපවත් රජෙක් සිහින බැව්වා. සුද්ධෝදන රජුරුවන්ගේ පවා ජීවිතේ හරිම අනුවේදනයේ විදියටයි පින්වත්නි ගලාගෙන යන්නේ. ඒ ජීවිතේ ගලාගෙන යන ස්වභාවය පිළිබඳ පුදුමාකාර සංවේගයක් අපට ඇති වෙන්නේ. සතර පෙර නිමිති අපගේ බෝධිසත්වයන් වහන්සේ දැක්කා. දැකලා රජකම ගැන කලකිරුණා. Tamanගේ අම්මා නැතුව තාත්තා කෙනෙක්ගේ සෙනෙහසින් බෝධිසත්වවරයන් වහන්සේ පෝෂණය වුණා. කෙනෙක් කියන්න පුළුවන් මේ බෝධිසත්වයන් වහන්සේගේ අම්මා නැති වුණ එක හරි අපරාධයක්. අම්මා හිටියනම් බෝධිසත්වවරයෙකුට තවත් වටිනාකමක් එනවා කියලා. පින්වත්නි සාමාන්‍යයෙන් බුද්ධත්වයේ පිණිස මේ මනුස්ස ලෝකෙට පය තියෙන බෝධිසත්වයන් වහන්සේගේ මව
දින කීපයක් ඇතුළත මෙලොවින් අතුරුදහන් වෙලා මේ ජීවිතය අත්හැරලා තුසිතේ ඉපදෙන එක ලෝක ධර්මතාවයක්. ඒක ආවේනික ලක්ෂණයක්. හේතුව තමයි බුදු කෙනෙක් දරාගත් කුසක්. බුද්ධත්වයේ පිණිස ගුණධර්ම වලින් පරිපූර්ණ වෙච්ච ගුණධර්ම වලින්ම සකස් වෙච්ච ජීවිතයක් දරාගත් කුසක්. තවත් ඒ වගේම කෙනෙක් දරා ගන්න තමයි සුදුසු. බුද්ධත්වයේ පිණිස මනුස්ස ලෝකෙට ආපු බෝධිසත්වයන් වහන්සේ දරාගත් කුසක තවත් දරුවෙකුට ඉඩක් නැහැ පින්වත්නි. ඒ නිසායි උන්වහන්සේ දිව්‍ය ලෝකෙට ගියේ. මායාව දිව්‍ය තලයට ගියාට පස්සේ සම්පූර්ණ කර උඩට ආවේ සම්පූර්ණ බර තමන්ගේ පිය රජතුමන්ට. සුද්ධෝදන රජුරෝ තමන්ගේ බිරිඳ අහිමිවීම දුකක් වේදනාවක් විදියට දැක්කේ නෑ. ඇය මේ ලෝකේ ඉතුරු කරලා ගිය මේ සුන්දර මාණික්කයක් බඳු පුන්සඳ මණ්ඩලක් බඳු ගුණධර්ම වලින් සම්පින්ඩණය වෙච්ච රන් කැටියක් බඳු මේ දරුවා දිහා බලාගෙන සතුටු වුණා. තමන්ගේ පුතාගේ විමුක්තිය වෙනුවෙන් මේ ලෝකේ පරම සත්‍ය අවබෝධයට ගිය ගමනේදී පවා උපේක්ෂාවෙන් දරාගත්ත විදිය තාත්තා කෙනෙක් විදියට හරීම විස්මිතයි. තමන්ගේ බිරිඳ මිය ගියාට පස්සේ තමන්ගේ දරුවාගේ රජකම වෙනුවෙන් හීන බලාපු විදිය හරීම පුදුම සහගතයි. මේ විදියට සැප සහිතව සියලු සැප සම්පත් මැද්දේදී සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතේ ගලාගෙන යද්දී ලෝකේ ලැබෙන්න පුළුවන් ලස්සනම කාන්තාව විවාහ කරගන්නට ලැබිලා මේ සියලු සැප සම්පත් අත්හැරලා දාලා ඇසල සඳ පායා ඇති සුන්දර යාමයක චන්නටත් කතා කරගෙන කන්තක අසුගේ පිටේ නැගලා හඳ පායාගෙන එන යාමේදී සියලු සැප සම්පත් සහිත ජීවිතය අතහැරලා දාලා ගන්තෙරෙන් එහා පැත්තට ගිහින් ගඟ අයිනේදී විමුක්තිය හොයාගෙන යන මුනිවරයෙකුට මේ ඇඳුම් බර වැඩි. විමුක්තිය හොයාගෙන යන මුනිවරයෙකුට මේ කොණ්ඩේ බර වැඩි. විමුක්තිය හොයාගෙන යන මුනිවරයෙකුට මේ රාජකීය ආයිත්තම් වලින් වැඩක් නැහැ. තමන්ගේ කඩුව අරගෙන කෙස් වැටිය කපලා කසාවත දරාගෙන ගඟෙන් එහා පැත්තට යද්දී හිතක් පපුවක් නැති කන්තක අස්වැයා පවා එහෙම සිහි නැති වෙලා ලේ වමනි කරගෙන තමන්ගේ හාම්පුතාගේ සමුගැනීම දරාගන්න බැරුව එහෙම ඇදගෙන වැටෙද්දී රාජවස්ත්‍ර රාජාභරණ මේ ඔටුන්න මේ සියල්ල මතේ දරාගෙන හඬ හඬා චන්න ගිහින් රජතුමන් ඉදිරියේ දන ගහලා අනේ රජතුමනි යුව රජතුමා ගිහි ගෙදර අත්හැරියා කියලා කියද්දී සුද්ධෝදන රජුරෝ කඳුළු සලන්නේ නැතිව උපේක්ෂාවෙන් දරාගත් විදිය පුදුමයි. එහෙම දරා ගැනීමක් තාත්තා කෙනෙකුට හැර ස්වාමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. වෙනත් පරපුරුෂයෙක්ගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. චන්නටවත් වචන මාත්‍රයකින්වත් චෝදනා කරපු බවක් ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ. රජතුමනි යුව රජුරෝ රජකම අත්හැරියා කියලා රාජ භාණ්ඩ රාජ ආභරණ බාර දෙද්දී ඇසි පිල්ලමකින්වත් වෛරී සිතක් හදාගන්නේ නැතුව දරුවාගේ කැමැත්ත ප්‍රාර්ථනා කරන්න තාත්තා කෙනෙකුට වගේ වෙන කාටවත් බෑ. මේ සුද්ධෝදන රජුරුවන්ගේ චරිතේ පුරාවට මානව ගුණධර්ම තියෙනවා. හැබැයි මේ චරිතේ හරිම අප්‍රකටයි. කවුරුවත් කතා කරන්නේ නෑ මේ ගැන වැඩිය. ඒ නිසා අද මේ පියවරුන්ගේ දවසේ සුදොවුන් රජුගේ අසිරිමත් ජීවන වෘත්තාන්තය ගැන අපට කරුණු ටිකක් හරි කතා කරගන්න ලැබෙන එක ගැන ඔබත් මමත් අපි හැමෝම සතුටු වෙන්න ඕනේ.
මේ විදියට තමන්ගේ පුතා මාලිගාව අත්හැරලා ගියාට පස්සේ වෛරී සිතක් කල්ප මාත්‍රයකවත් පසුතැවීමක් නැතුව මුලින් තිබුණු මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව දරුවා කෙරෙහි තමන්ගේ හද මණ්ඩලයේ උපන් සෙනෙහස මේ සියල්ලම උපේක්ෂාවෙන් දරාගත් ප්‍රතාපවත් රජෙක් විදියට සුද්ධෝදන රජුරෝ උපේක්ෂාව හුරු කරා තමන්ගේ පුතා ගිහි ජීවිතය අත්හැරියා කියන ආරංචියට. අද බලන්න සමහර වෙලාවට තමන්ට විරුද්ධව දරුවෙක් වෙනත් විදිහේ විවාහයක් කරගත්තොත් තමන් කැමති නැති විදිහේ කාරණයකට දරුවෙක් බැහැගත්තොත් සමහර විට ඒ කාරණේ ඉදිරියේ ජීවිතේම පසුබහින මිනිස්සු ඉන්න ලෝකෙක සමහර විට කටවචනෙටත් මිනිස්සු කියනවා කපලා මුහුදට දැම්මත් දෙන්නේ නැහැ. මට විරුද්ධව නම් නුඹට වැඩ කරන්න දෙන්නේ නැහැ. මේ විදිහේ කතා කියද්දී යුව රජ කෙනෙක් වෙනුවෙන් සියලු සැප සම්පත් අත්හැරලා අනාගතයේ තමන්ගේ පුතා සක්විති රජ වෙන බව ස්ථිරයි. ඒ ස්ථීර සක්විති රජකම වෙනුවෙන් සැලසුම් හදාපු රජෙකුට, තාත්තා කෙනෙකුට, පියෙකුට තමන්ගේ මුළු ලෝකෙම බලාපොරොත්තු කඩා වැටෙද්දී ඒ දරුවා කෙරෙහි උපේක්ෂාව හුරු කරන්න පුළුවන් වුණා නම් ඒ උපේක්ෂාව පුදුමයි පින්වත්නි. ඒ උපේක්ෂාව සාමාන්‍ය කෙනෙකුට හුරු කරගන්න බෑ. තාත්තා කෙනෙක්ගේ හද මණ්ඩලයේමයි එවැනි උපේක්ෂාවක් උපදින්නේ. දැන් මේ විදිහට පින්වත්නි ජීවිතයේ අත්හැරලා දාලා උන්වහන්සේ හුදෙකලාවේ විවිධ විදිහට විමුක්තිය හොයාගෙන ආජීවකයෝ ළඟට ගිහින්, පරිබ්‍රාජකයෝ ළඟට ගිහින්, නිගණ්ඨයෝ ළඟට ගිහින්, විවිධ ආගමික කණ්ඩායම් ළඟට ගිහින් මේ සියලු බලය අත්හැරලා දාලා විමුක්තිය වෙනුවෙන්, සංසාර දුක ඉවර කර ගැනීම වෙනුවෙන් වීරිය කරද්දී ඒ තාත්තා කෙනෙක් විදියට මගහැරියේ නෑ. එතනින් එහාට සුද්ධෝදන රජුරුවන්ගේ චරිතයේ නිරූපණයක් පිළිබඳ සඳහන් නොවුනත් අටුවා ග්‍රන්ථ හොඳට විමසද්දී පරිශීලනය කරද්දී තේරෙනවා තමන්ගේ පුතා දුර්ගේශ්වරී වල කන්නේ නැතුව දුක් විඳිනවා කියනකොට තමන්ගේ රාජපුරුෂයෝ කණ්ඩායම් යවලා හොයලා බලලා තියෙනවා. අනේ කාරණේ ගොඩාක් ප්‍රකට නැහැ. තමන්ගේ පුතා විමුක්තිය වෙනුවෙන් හුදෙකලාවේ ගැඹුරු කැලෑවේ විමුක්තිය හොයාගෙන වනයේ තනින් තැනට ගුරුවරු ළඟට යමින් විමුක්තිය හොයද්දී රජ්ජුරුවෝ තමන්ගේ පුතා ගැන අවධානය යොමු කරමින් බෝධිසත්වයන් වහන්සේ ගැන තමන්ගේ රාජපුරුෂ කණ්ඩායම් යවලා හොයලා බලලා තියෙනවා. ඒ වගේම තාත්තා කෙනෙක් විදිහට, පිය රජෙක් විදිහට තමන්ට තිබුණා විශාල හැඟීමක් දරුවා කවදාවත් පසුබහින්නේ නැහැ කියන එක. ඒ ආත්ම විශ්වාසය තාත්තා කෙනෙකුට විතරයි තියෙන්නේ. ඒ ආත්ම විශ්වාසයෙන් කමක් නැහැ. සක්විති රජකම නොලැබුණාට කමක් නැහැ පුතේ. නුඹගේ කැමැත්ත බුදු වෙන එක නම් බුදු වෙයන් කියලා. ඒ බුද්ධත්වයට අනුග්‍රහ කළා තමන්ගේ අදහස් සියල්ලම යට කරගෙන. තමන්ගේ සැලසුම් සියල්ලම යට කරලා බුද්ධත්වයේ පිණිස පැත්තකට වෙලා ඒ වෙනුවෙන් කැපවෙන බෝධිසත්වයන් දිහා බලාගෙන රහසේ සිනා වුණා නම් ඒ සුද්ධෝදන රජුරෝ විතරයි. මේ විදිහට සුද්ධෝදන රජුරෝ ගත කරන ජීවිතයේදී බුද්ධත්වයට පත් වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින බව සුද්ධෝදන රජුරෝන්ට ආරංචි වුණා. පුතා බුදු වුණා කියන ආරංචියට රජමාලිගාවේදී රජුරුව අසීමිතව සතුටු වුණා. අනේ මගේ පුතා මගේ නුවරට එනවනම් බුදු වෙලා කියලා මඟ බලාගෙන හිටියා. එහෙම මඟ බලාගෙන ඉද්දී බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බුද්ධ කෘත්‍යයට අවතීර්ණය වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් දහම්මැස පාදද්දී තමන්ගේ රාජපුරුෂයන් සහිතව ප්‍රධාන ඇමතිවරයෙක් සමග රජමාලිගාවෙන් පිටත් කරලා ඇරියා තාත්තා මඟ බලාගෙන ඉන්නවා.
තාත්තා මඟ බලාගෙන ඉන්න ඔබ වහන්සේ එනකන් කියලා කියන්න ගිහින් බුදු වෙලා මාලිගාවකට වඩිනකන් පෙර මඟ බලාගෙන ඉන්න තාත්තා ගැන කියන්න කියලා 1000ක් පිරිස සහිතව කණ්ඩායම් මෙව්වා. ඒ කවුරුවත් රජුරුවන්ට පණිවිඩ අරන් ආවේ නැහැ. ඒ හැමෝම ආයේ එනකම් මග බලාගෙන හිටියාට රජ්ජුරුව හොයාගෙන කවුරුවත් ආවේ නැහැ. රජ්ජුරුව හොයාගෙන කවුරුවත් ආවේ නැති නිසා රජ්ජුරුව තව තවත් කණ්ඩායම් යවුවා. රජගහ නුවර වේළුවනාරාමේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නකොට කණ්ඩායක් 9ක් 1000 බැගින් පිරිස පිරිවරාගෙන ඇමතිවරු ගියා. 9000ක් මාලිගාවෙන් පිටත් කරලා ඇරියට ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන පණිවිඩයක් සුද්ධෝදන රජුරුවන්ට අහන්න ලැබුණේ නැහැ. ඒත් රජුරුව පසුබහින්නේ නැහැ. ඒ වීරිය පුදුමයි. රජුරුව පසුබහින්නේ නැතිව පින්වත්නි කවුද දැන් යවන්නේ කියලා මඟ බලද්දී කාලුදායි කියන ප්‍රධාන ඇමතිවරයාට කතා කළා. එයාට කතා කරන්න නැත්තේ විශේෂ අදහසකින්. හේතුව තමයි කාලුදායි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල සමීප යාළුවෙක්. වැලිකෙලියේ සිට තමන්ගේ පුතා එක්ක එකට සෙල්ලම් කරපු කෙනෙක් තමයි කාලුදායි කියලා කියන්නේ. කාලුදායි ඇමතිවරයාට කතා කළා. පුත්‍ර කාලුදායි ඇමතිවරු 9 දෙනෙක් එක 1000 බැගින් කණ්ඩායම් 9ක් 9000ක් පිටත් කළා රජගහ නුවර වේළුවනාරාමයට. ඒත් මගේ පුතා එන පාටක් පේන්නේ නැහැ. ඔයා පුළුවන් නම් ගිහින් බුදුරජාණන් වහන්සේ මේ කිඹුල් වතට වැඩම කරගෙන ඉන්න. එහෙම කියනකොට මේ කාලුදායි ඇමතිවරයාටත් මේ ජීවිතය ගැන පුදුමාකාර පසුතැවීමක්, බිඳවැටීමක්, සංසාරය ගැන කලකිරීමක් තිබුණේ. හේතුව තමයි මේ හැමෝම ಗುಣධර්ම පුරන්න ආපු අය. මේ හැමෝටම ජීවිතේ ಗುಣධර්ම හදාගෙන සංසාරයේ දුක ඉවර කරගන්න අදහසක් තියෙන පෙරම්පුරපු උදවිය තමයි මේ බුදු කෙනෙක්ගේ පරම්පරාව. මේ කතාව කියනකොට රජුරුවන්ට කිව්වා, රජතුමනි හැබැයි මම ඔය වැඩේ කරන්නම්. මට මහාන වෙන්න දෙන්න. මහාන වෙලා අවසානයේ මම ඒ භාග්‍යවතුන් වහන්සේ කැටුව මේ කිඹුල් වතට ඔබතුමා ළඟට වැඩම කරන්නම්. ඒ නිසා මට මහාන වෙන්න අවසර දෙනවා නම් ඔබතුමාගේ කැමැත්ත ඉෂ්ට කරන්නම්. එතකොට සුද්ධෝදන රජුරුව තාත්තා කෙනෙක් විදියට, පියෙක් විදියට කියලා තියෙනවා, කොහොම හරි කමක් නෑ මගේ පුතා කිඹුල් වතට වැඩම කරන්න. බුදු වෙලා රජගහ නුවර වේළුවනාරාමේ වැඩ සිටින මගේ පුතා කොහොම හරි වැඩම කරන්න එච්චරයි තිබුණේ. බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න කාලුදායි ඇමතිවරයා සහිතව 1000ක් පිරිස පිරිවරාගෙන තවත් කණ්ඩායමක් මග බැස්සා, පාරට බැස්සා. භාග්‍යවතුන් වහන්සේ නුවරට වැඩම කරවාගෙන එන පොරොන්දුව පිට. මේ විදියට බුදුරජාණන් වහන්සේ ළඟට පිටත් වෙලා ආපු කාලුදායි ඇමතිවරයා ඇතුළු 1000ක් පිරිස ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය තුලින් නිවි සැනසුණා. බුදුරජාණන් වහන්සේ කාලුදායි ඇමතිවරයා සහිත පිරිසට මේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන විදිය ගැන බණ කිව්වා. ටික කාලයයි ගිය රහත් වුණා. රහත් වුණත් බුදුරජාණන් වහන්සේට තමන් ආපු අරමුණ පණිවිඩය ගැන කිසිම සඳහනක් කරපු බවක් ධර්මයේ පැහැදිලි වෙන්නේ නැහැ. උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා තමන්ගේ අරමුණ වුණ සුද්ධෝදන රජතුමන් දකින්නට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවන ඉලක්කය වෙනුවෙන් සුදුසු කාලේ එනකම් පෙරමඟ බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ වැඩම කරගෙන යන්න සුදුසු කාලය එළඹුණා.
භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ වැඩ සිටියේ විහාරයට බොහෝ පිරිසක් ඇවිල්ලා උන්වහන්සේගේ ධර්මයේ තුලින් හිත නිවා ගත්තා. ධර්මයේ තුලින් දුක ඉවර කරගත්තා. මේ අතරේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා දිනයක කාළුදායි මහරහතන් වහන්සේ ඇවිල්ලා තමන්ගේ පිය රජතුමන් දකින්න ගිහින් පිය රජතුමන්ට ධර්මයෙන් අනුග්‍රහ කරමු කියලා හරි ලස්සන පරිසර වර්ණනාවක් කරපු බව ධර්මයේ සඳහන් වෙනවා. කාළුදායි මහරහතන් වහන්සේ ඇවිල්ලා කියනවා මහා වීරයන් වහන්සේ දැන් ගස්වල කොළ හැලිලා තියෙන්නේ. අලුතෙන් ගෙඩි හටගන්න කිට්ටුයි. අතු අග්ගිස්සෙන් ලස්සනට මල් පිපිලා දිලිසෙනවා. මේ මල් හරියට ගිනි අඟුරු පාටයි. ඒ කියන්නේ මල් පිපිලා ගෙඩි පිළිගන්ටයි ලැස්ති. වීරයන් වහන්සේ ගස් බබලනවා. නිදුකානනි ශාක්‍යයන්ට පිහිට වෙන්න කාලයයි. දැන් බලන්න උන්වහන්සේගේ අදහස් හරි ලස්සනයි. පත්තං පහාය පලමාස සානා කාලෝයිතෝ පක්ක මනාය වීරා. ඒ ගස්වල ලස්සනට මල් පිපිලා හැම පැත්තකම සුවඳ හමනවා. දැන් ඒ ගස් කොළ අතහැරියා. ඔය සූදානම් වෙලා ඉන්නේ කොළ අතහැරලා මල් පිපිලා ගෙඩි පිළිගන්ටයි. නිදුකානන් වහන්සේ දැන් ඉතින් අපිට පිටත් වෙන්න කාලේ ඇවිල්ලයි තියෙන්නේ. වීරයන් වහන්සේ දැන් ගොඩාක් සීතලත් නෑ. බලන්න දේශගුණේ වර්ණනා කරනවා. ගොඩාක් රස්නෙත් නෑ. ඍතුව හොඳයි. මොකද යොදුන් 60ක් විතර දුර ගෙවාගෙන ඒ භාග්‍යවතුන් වහන්සේට යන්න වෙනවා කිඹුල්වතට. දීර්ඝ ගමනකට ස්වාමීනි සනීප දේශගුණයක් තියෙන්නේ. ඔබ වහන්සේ රෝහිණී කියන ගඟෙන් එහා පැත්තට වඩිනකොට බටහිර පැත්තේ ඉන්න ශාක්‍ය කෝලීය වංශිකයන්ට අනේ ඔබ වහන්සේ දැක ගන්නට ලැබේවා. දැන් බලන්න උන්වහන්සේගේ ප්‍රකාශය මොන තරම් ලස්සනයිද. කෙලීම බුදුරජාණන් වහන්සේට කියන්නේ නෑ Tamanගේ තාත්තා බලන්න වඩිමු කියලා. උන්වහන්සේ මේ පරිසරයේ වර්ණනා කර නොකියා කියනවා සුදුසු කාලය ඇවිල්ලා කියලා. ආසාය කසතේ කෙත්තං බීජං ආසාය වප්පතේ. ස්වාමීනි හරීම ආසාවෙන් ගොවියෝ කුඹුරු හානවා. බිත්තර වී වපුරන්නෙත් හරිම ආසාවෙන්. ස්වාමීනි වෙළඳාමේ යන මිනිස්සු මහ මුහුදේ ගමන් යන්නේ සල්ලි හොයන්ට. ස්වාමීනි මගේ හිතේ ආසාවක් තියෙනවා. යාය ආසාය දිට්ඨාමි මගේ හිතේ ආසාවක් තියෙනවා. අනේ ස්වාමීනි මගේ ආසාව ඉෂ්ට වේවා. උන්වහන්සේ මේ විදිහට හරි ලස්සනට පැහැදිලි කරනවා. දැන් නම් භාග්‍යවතුන් වහන්සේ සුද්ධෝදන රජතුමා Tamanගේ පිය රජතුමන්ට බණ කියන්න යන්න සුදුසුම කාලේ ඇවිල්ලා කියලා. ස්වාමීනි යම් පවුලක මහා ප්‍රඥාවන්ත වීරියවන්ත උත්තමයෙක් ඉන්නවා නම් එහෙම උත්තමයෙක් ඉපදුනොත් ස්වාමීනි Tamanගේ සත් වරිගයකටම ඒක සැනසෙන්න උදව් වෙනවා. දෙවියන්ටත් දෙවියෝ දෙවියන්ටත් ගුරුවරයා වුණ ඒ භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීම ඊටත් වඩා සැනසීමක් කියනවා. හේතුව තමයි ඔබ වහන්සේ ශාක්‍ය කෝලීය පිරිසට සත්‍ය දේශනා කරાવી කියනවා. සුද්ධෝදනෝ නාම පිතා මහේසිනෝ බුද්දස්ස මාතා පනමාය නාමා යාබෝධි සත්තං පරිහරිය කුච්චිනා කායස්ස බේදා
තිදිවම්හි මෝදති. මහා ඍෂිවරයන් වහන්සේ ඔබ වහන්සේගේ පියතුමා නෙවෙයි සුද්ධෝදන රජුරෝ. ඔබ වහන්සේගේ බිසවුන් වහන්සේනේ මහා මායාව. ඇය මිය පරලෝ ගිහින් තුසිතේ උපන්නා. ඇය තමයි බුද්ධ මාතා. දැන් මේ නොකියා කියන්නේ ඔබ වහන්සේගේ පියතුමා තවමත් ඉන්නවා. ඇය තුසිතේ උපන්නා, දිග ආයුෂයක් තුසිතේ තියෙනවා. ඒ නිසා එයාටත් බණ කියන්න ඕන. හැබැයි ඔබේ පියාගේ වයස, වයෝවෘද්ධ භාවය ජීවිතේ වේගයෙන් සැඳෑ කාලෙට පැමිණෙනවා. අනුකම්පා කරන්න කියලයි මේ නොකියා කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට මේ කාළුදායි මහරහතන් වහන්සේ කියනවා අසහාය වුණු පිළිමයකට අකම්පිත වූ සිත් ඇති රන්රුවක් වගේ ඔබ වහන්සේගේ ශරීරේ බබලනවා. හරියට පිළිමයකින් නෙලාපු රත්තරන් රූපයක් වගේ. සුද්ධෝදන රජුරෝ තමයි ඔබතුමා, ඔබ වහන්සේගේ පිය රජතුමා. ඒ නිසා ඔබ වහන්සේ පියා දකින්ට වඩිනවා නම් හොඳයි. මෙන්න මේ විදියට වර්ණනා කරනකොට, පරිසරය ගැන කියනකොට, කුඹුරු පැහිලා හරියට කෙත්වතු සරුසාර වෙලා තියෙන්නේ ඔබ වහන්සේ පිළිගන්ට වගේ කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ ඒ සුන්දර ගමනට පිටත් වෙන්න ලෑස්ති වුණා. 20000ක් භික්ෂු සංඝයා පිරිවරාගෙන අපගේ ශාස්ත්‍රූ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වතට වඩින්ට සූදානම් වුණා. කිඹුල්වතට වඩින ගමන පින්වත්නි දවසකින් දෙකකින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මාස 2ක් එක දිගට අතුරිත චාරිකාවෙන්, ඒ කියන්නේ පින්වත්නි පයින්ම තථාගතයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ තාත්තාට උදව් කරන්නට පයින්ම වැඩම කළා. 20000ක් පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට පාත්‍ර සිවුරු දරාගෙන සමාපත්තියෙන් නැගිටලා කාළුදායි මහරහතන් වහන්සේ සුද්ධෝදන රජතුමාගේ රාජාසනයේ ඉදිරියේ ඉහළ අහසේ පෙනී හිටියා. රජුරු ඇස් දෙක පිහදාලා අහස දිහා බැලුවා. බලනකොට දැක්කා දෙවියෙක් ඇවිල්ලා. කතා කරලා ඇහුවා ඔබ කවුද කියලා. ඒ වෙලාවේ කාළුදායි මහරහතන් වහන්සේ මතක් කරනවා, ඇයි රජතුමනි, ඔබ වහන්සේට මාව මතක නැද්ද? අන්තිම වතාවේ ඔබ වහන්සේගේ පුත්‍රවන වූ අපගේ පිය රජුන් වූ අපගේ අසහාය ගුරු වූ අපගේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩම කරන්නට කියලා යවපු කාළුදායි ඇමතියා මමයි. සාදුකාර දුන්නා. පුත්‍ර කාළුදායි, අනේ මගේ පුතා එන්නේ නැද්ද? ඒ වෙලාවේ සුන්දර පණිවිඩයක් රජුරවන්ට කිව්වා. රජතුමනි, අපගේ ශාස්ත්‍රූ වූ බුදුරජාණන් වහන්සේ 20000ක් භික්ෂු සංඝයා පිරිවරාගෙන ඔබ වහන්සේ දකින්න එන්න පිටත් වුණා. යොදුන් ගණනාවක් දුර ගෙවාගෙන ඔබ වහන්සේ දකින්න එන්නයි ලෑස්තිය. රජතුමනි, අද යොදුනක් තථාගතයන් වහන්සේ අතුරිත චාරිකාවෙන් වඩිනවා. ඒ කියන්නේ පයින්ම වඩිනවා. ඒ වෙලාවේ ආසනයක් පනවලා හරි ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලයේ දායාද වුණ කුල පහදවන භික්ෂූන් වහන්සේලා අතරින් අගතැන්පත් වුණ කාළුදායි මහරහතන් වහන්සේට ආසන පනවලා මාලිගාවේ රාජභෝජනය උන්වහන්සේගේ පාත්‍රයට පිළිගැන්වුවා. පිළිගැන්වාම උන්වහන්සේ වඩින්න පිටත් වුණා. වඩින්න පිටත් වෙනකොට කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ වඩින්න එපා. ඔබ වහන්සේ මෙහිදී වළඳන්න. මෙහිදී වළඳලා වඩින්න. ඒ වෙලාවේ මේ කාළුදායි මහරහතන් වහන්සේ වදාරනවා, මහරජතුමනි, මේක වළඳන්න සුදුසු තැනක් නෙමෙයි. අපගේ ශාස්ත්‍රූ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ පළවෙනි යොදුන අහවර කරලා
අද රාත්‍රියේ වැඩ ඉඳීවි. උන්වහන්සේ වළඳන තැනටම ගිහින් මම වළඳනවා කියද්දී අනේ මං කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ වළඳලා මම දානි දෙන්නම් මම කෑම දෙන්නම් ඒ කෑම ටික අරගෙන ගිහින් මාගේ පුත්‍ර වූ ඒ ශාස්ත්‍රූන් වහන්සේට පූජා කරන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේට කිඹුල්වතට වඩිනකම්ම යොදුන් 60ක් දක්වා ආපු පයින්ම වැඩම කරපු ගමනේදී බුදුරජාණන් වහන්සේට සෑම දිනකම දන් දුන්නේ තමන්ගේ පිය රජුරෝ. බුදුරජාණන් වහන්සේ නමක් පවා පිය රජුරෝ ගැන විශේෂ අදහසකින් වළඳන්නේ. බුදුවරුත් එහෙමයි. උන්වහන්සේ තමන්ගේ පාත්තරයට දානි පිළිගත්තේ නෑ වෙනත් කිසිම තැනකින්. දවස් 60ක් කිඹුල්වතට වඩින අවස්ථාව දක්වාම දිනපතාම පාත්තරයේ පිරෙන්න රජුරුවන්ගෙන් දානි වැළඳුවා. පහුවෙනිදා උදේන්ම දානි ටික ලෑස්ති කරලා පෙරමඟ බලාගෙන හිටියා තාත්තා කෙනෙක් පියෙක් විදියට සුද්ධෝදන රජුරුවෝ. අද මගේ පුතාට කෑම ගෙනියන්න දානි ටික ගෙනියන්න කෝ තවමත් කාලුදායි හාමුදුරුවෝ නෑනේ කියලා මඟ බැලුවා. දිනපතාම බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ වළඳන්ට ප්‍රියමනාප ආහාර හදලා පාත්‍රයේ පිරෙන්න දානි පිළිගන්වලා දිනපතා බුදුරජාණන් වහන්සේට දන් දුන්නා. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ පියා කෙරෙහි අනුකම්පාවෙන් තාත්තා කෙරෙහි උපන් කරුණාවෙන් දිනපතාම කිසිවෙක්ගේ දානී පිඬක් වළඳන්නේ නැතුව තාත්තාට අනුග්‍රහ පිණිස දානි වැළඳුවා. ඒ වෙනකොට මාස 2ක් ගෙවිගෙන යනවා. මාස 2ක් ගෙවිගෙන යනකොට පින්වත්නි අන්තිම වෙනකොට කාලුදායි මහරහතන් වහන්සේ තමයි දානි ටික අරගෙන ඉන්නේ. ඒ දානි ටික අරන් යන ගමනේදී මුළු මාලිගාවේම ඉන්න අයට බණ කියලා තිසරණිය තුල හිත හදලා හැම දිනාම තිසරණිය තුල පිහිට කරගෙන තමයි හිටියේ. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වඩිනකොට විශාල පැහැදීමක් මාලිගාවේ හිටිය අය තුල තිබුණා. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයේ තමන්ගේ රජමාලිගාවට වඩිනවා කියන ආරංචිය කිඹුල්වත පුරාම පැතිරිලා ගියා. බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කළාම පිය රජතුමන් විදියට කඳුළු සලපු බවක් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස වැඩිය ගමනේදී ඒ ගමනට විරෝධ වෙච්ච අදහසක් තමන්ගේ පුතා සක්විති රජ වුණේ නෑ කියලා කම්පාවක් රජුරුවන්ගේ හිතේ තිබ්බේ නෑ. තමන්ගේ පුතා නේත්‍රා සංගලට දැකීමෙන් පවා සුද්ධෝදන රජුරුව සතුටු වුණා. බුදුරජාණන් වහන්සේගේ සම්ප්‍රදාය ගැන සිරිත ගැන මේ ඇත්තු ගැන ලොකු හැඟීමක් අවබෝධයක් තිබිලා නෑ. පහුවෙනිදා බුදුරජාණන් වහන්සේ රජමාලිගාවෙන් පහළට බැහැලා පිණ්ඩපාතේ වැඩම කළා භික්ෂු සංඝයා පිරිවරාගෙන. රජුරුවන්ට ආරංචි වුණා තමන්ගේ පුතා මැටි පාත්‍රයක් අතේ තියාගෙන පිඬු පිණිස හැසිරෙනවා කියලා. සලුව බිම උනාගෙන බිම ඇදගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කිව්වා මට නිඳා කරන්න එපා. අපගේ සම්ප්‍රදාය තැනක් ගානේ ගිහින් සිංගමන් යදින එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ගම්බීර කතාවක් කිව්වා. මහරජ, ඒ ඔබේ වංශයේ සම්ප්‍රදාය. මේ මගේ වංශයේ බුද්ධ වංශය. මගේ සිරිත මේක. ඒ වෙලාවේ මහපාරේදී තමයි උත්තාන වීරිය සම්බන්ධව අප්‍රමාදී වීමේ වැදගත්කම සම්බන්ධව ධර්මයේ ජීවිතයට හුරු කිරීමේ ලාභයේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ තමන්ගේ පිය රජතුමාට බණ කිව්වේ. ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිච.
මේ සුන්දර ගාථාව මුල් කරගෙන බණ කියද්දී රජ්ජුරුවෝ සකෘදාගාමී වුණා. ප්‍රජාපතියත් සෝතාපන්න වෙලා තියෙනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ඉඹමින් පිය රජතුමන් විදියට සුද්ධෝදන රජ්ජුරුවෝ වැඳ වැටුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල සිද්ධ වෙච්ච මේ සිද්ධිදාමයේ ඇස්සේ රජ්ජුරුවෝ ඊටාම පීඩාවට පත්වෙච්ච සිද්ධි දෙකක් තියෙනවා. ඒ තමයි නන්ද කුමාරයා සියලු අභිෂේක ගන්වන්න මඟ බලාගෙන ඉද්දී භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයේ කැටුව අරගෙන මාලිගාවට අරගෙන ගිහින් පැවිදි කරවපු සිද්ධිය. තුන්වෙනි දවසේදී තමයි මේ නන්ද කුමාරයා පැවිදි කරන්නේ. නන්ද හාමුදුරුවොත් බොහොම අමාරුවෙන් ධර්මය අල්ලගත්ත කෙනෙක්. රාගයෙන් පීඩා විඳින්න ඉඳලා අන්තිමටම ධර්මය අල්ලගත්තා. අවසානයේ බුදුරජාණන් වහන්සේ මාලිගාවෙන් පිටත් වෙනකොට එවෙනකොට රාහුල කුමාරයාට පුංචි දරුවෙක් කෙලිසෙල්ලම් කරන පුංචි දරුවෙක්. මේ දරුවා ගැන රජුරුවන්ගේ හිතේ අසීමිත සෙනෙහසක් තිබ්බේ. මුණුබුරා කියන අදහසින් අසීමිත සෙනෙහසක්. ඒක වචන වලට පෙරලන්න බැරි විදිහේ සෙනෙහසක්. ඒ සෙනෙහස ගැන රජුරුවන්ගේ අදහස් මතුවෙද්දී තියෙනවා. නන්ද කුමාරයා මහණ වුණාම රජ්ජුරුව හිත හදාගත්තා, කමක් නෑ, මේ පොඩි දරුවා ඉන්නවා නෙවෙයි මට. මෙන්න මේ විදියට හිත හදාගත්ත රජතුමන්ට දේවිය ඉහළ මාලිගයේ ඉඳලා යශෝදරාව තමන්ගේ පුතාට අර යන්නේ ඔයාගේ තාත්තා. සඳ මඩලක් වගේ බබල බබලා වඩින්නේ ඔබගේ පිය රජතුමා දායාද ඉල්ලගන්ට කියනකොට අර සංසාර පුරුද්දට මාලිගාවෙන් පහළට බැස්සා. කවදාවත් දැකලා නැති, කතා කරලා නැති තාත්තා කියන සංඥාවට පාරට බැස්සා. බැහැලා දුවගෙන ගිහින් සුලැඟිල්ලේ එල්ලුණා. තථාගතයන් වහන්සේගේ සුලැඟිල්ලේ එල්ලෙන්න ලාභයක් තිබ්බා. සිවුරු පොටේ දැවටුණා. දැවටමින් කිව්වා, ඔබ වහන්සේ මගේ පියතුමාලු. අපේ අම්මා කියනවා ඔබ වහන්සේ මට දායාදේ දෙන්න. ඔබ වහන්සේ මට දායාදේ දෙන්න. දැන් මේ විදියට දායාදේ ඉල්ලමින් මාලිගාවට වැඩිය ගමනේදී නැවත රජමාලිගාවට යන අතරතුරේදී මේ පුංචි දරුවා දායාදේ ඉල්ලනවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, මේ පොඩි දරුවා දායාද ඉල්ලනවා. මේ පුංචි දරුවා දායාද ඉල්ලනවා, දෙන්න දෙයක් නැහැ. අරගෙන ගිහින් මහාන කරන්න. මහාන කළා. මේ පුංචි Tamanගේ මුණුබුරා මහාන වුණා කියන ආරංචියට සුද්ධෝදන රජුරුවන්ගේ හිත ආයෙත් චලනය වෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියන කතාව අනුවේදනීයයි. ස්වාමීනි, ඔබ වහන්සේ මේ මාලිගාවත් ඇරලා ගියාම මම මේ පුංචි දරුවා දිහා බලාගෙන සතුටු වුණා. කමක් නැහැ, උන්වහන්සේගේ සතුට ඒකනම් උන්වහන්සේ බුදු වුණාවේ කියලා මම හිත හදාගත්තා තාත්තා කෙනෙක් විදියට. ඔබ වහන්සේ කිඹුල්වතට වඩිනකම් මම හීන මැව්වා. ඔබ වහන්සේ කිඹුල්වතට වැඩම කරාම මම සතුටු වුණා. ස්වාමීනි, මම හිත හදාගත්තා ඊට පස්සේ අනේ ඔබ වහන්සේ වැඩියනේ කියලා. ස්වාමීනි, ත්‍රයි මංගල්‍ය ඉදිරියේදී නන්දත් මහාන කළා. ඒ නන්ද මහාන කළාමත් මම විකල්පයක් විදියට හිත හදාගත්තා, කමක් නෑ, මේ පුංචි මුණුබුරා හරි ඉන්නවනේ කියලා මම හිත හදාගත්තා. ස්වාමීනි, මේ පුංචි දරුවාත් අරගෙන ගිහින් ඔබ වහන්සේ මහාන කළා. ස්වාමීනි, මෙහෙම කරාම දෙමව්පියන්ට දරා ගන්නට අමාරුයි. ස්වාමීනි, මේ පුත්‍ර සෙනෙහස දැන් බලන්න, මෙන්න තාත්තා කෙනෙක්ගේ අදහස මතුවෙන විදිය. සමහර විට පුත්‍ර සෙනෙහස මේ විදියට තාත්තා කෙනෙක්ගේ වචන වලින් එළියට එන්නේ නැහැ.
අම්මා කෙනෙක්ගෙන් එන්න පුළුවන්. තාත්තා කෙනෙක්ගෙන් මේ විදියට වචන එළියට එන්නේ නැහැ. ස්වාමීනි මේ පුත්‍ර ප්‍රේමය පුත්ත ප්‍රේමං මේ පුත්‍ර ප්‍රේමය චවින් චින්දති. ස්වාමීනි මේ දරු සෙනෙහස හරීම පුදුමයි. ස්වාමීනි මේ දරු සෙනෙහස හැම පසාරු කරගෙන යන එක. ස්වාමීනි මේ දරු සෙනෙහස හැමවලට අභ්‍යන්තරේ නහර දක්වාම බැහැ ගන්න එක. ස්වාමීනි ඇට මිඳුළු දක්වාම බැහැ ගන්න එක. මන්සං ජෙත්වා නහරුං ජින්දති. නහරුං ජෙත්වා අට්ටිං ජින්දති. අට්ටිං ජෙත්වා අට්ටි මින්ජං ඇට මිඳුළු වලටම ස්වාමීනි මේ දරු සෙනෙහස බැහැගෙන තියෙන්නේ. ඒ නිසා ස්වාමීනි තාත්තා කෙනෙකුට මේක දරන්න අමාරුයි. ඒවා වචනවලට පෙරලෙන්නේ නැතුව ඇති සමහර විට. ඒ නිසා මං ගැන අනුකම්පා කරන්න. මා කෙරෙහි කාරුණික වෙන්න මම ගැන හිතලා දෙමව්පියන්ගෙන් අහන්න නැතුව දරුවෙක් මහාන කරන්න එපා. බුදුරජාණන් වහන්සේ පවා අවබෝධයට පත් වෙලා මම බුදු කෙනෙක් මට උපදෙස් දෙන්න ඕනේ ඔයා තාත්තා වුණාට කියලා එහෙම ලොකු කතාන්දර මොකුත් තිබ්බේ නෑ. උන්වහන්සේ තමන්ගේ පිය රජතුමන්ගේ අදහසට වචනවලට කන් දුන්නා. ඒ වචන ඇට මිදුළු දක්වාම බැහැපු බැරෑරුම් අභ්‍යන්තරයට கிඳා බැහැපු සෙනෙහසේ වචන කියලා බුදුරජාණන් වහන්සේ දැනගත්තා. ඒ වචනවලට සංග්‍රහයක් විදියට විනය පැනවීමක් කළා. තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයා මැදදී මහණෙනි මෙතනින් පස්සේ දෙමව්පියන්ගෙන් අහන්න නැතුව දරුවෙක් මහාන කරන්න එපා කියලා. මෙන්න මේ සිද්ධියෙන් පස්සේ තමයි දෙමව්පියන්ගෙන් අහන්න නැතුව දරුවෝ මහාන කරන්නේ නැත්තේ. මේ විනය පැනවීම Tamanගේ තාත්තාගේ වචනයට කන් දීමක් විදියටයි භාග්‍යවතුන් වහන්සේ කළේ. මේ අන්‍යෝන්‍ය තාත්තා සහ පුතා අතර ඇතිවෙන ඊටා ගැඹුරු අභ්‍යන්තරයට බැහැගත් විශ්වාසය ගැන ලස්සන අදහසක් මේ සිද්ධිවල තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සුද්ධෝදන රජුරු ඊටා කිට්ටු කතා බහක් ඇති වෙනවා මාලිගාවේදී. ඒ මාලිගාවේ ඇති වුණු කිට්ටු කතා බහේදී කියනවා ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියා කළද්දී මම මගේ පිරිස යවලා ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියා කරන බව දැනගත්තා. පිරිස යවලා ඔබ වහන්සේගේ තොරතුරු විස්තර මම අහගත්තා. එක දවසක් එක දේවතාවක් ඇවිල්ලා මට කිව්වා ඔබ වහන්සේ වීරිය තුලම මරණයට පත් වෙලා කියලා. ඔබ වහන්සේ වීරිය අතරතුරදීම ඔබ වහන්සේගේ ජීවිතය අවසන් වෙලා කියලා මට කිව්වා. මම අල්ප මාත්‍රයකින්වත් කම්පා වුණේ නැහැ. මම දන්නවා ඔබ වහන්සේ බුදු වෙලා මිසක් ජීවිතය අහවර කරගන්නේ නැහැ කියලා. මම මේ දේවතාවාට කිව්වා බුදු වෙලා මිසක් මගේ පුතා නම් මිය යන්නේ නැහැ කියලා. මම විශ්වාසයෙන්ම කියද්දී ස්වාමීනි පහුවෙනිදා මේ දේවතාවා ඇටකටු ටිකක් අරගෙන ඇවිල්ලා මට දීලා කිව්වා විශ්වාස නැත්තම් මෙන්න ඇටකටු බලන්න කිව්වා. ස්වාමීනි ඒ ඇටකටු දිහා බලලා ස්වාමීනි මම ඒත් විශ්වාස කළේ නැහැ. ඔබ වහන්සේ බුදු වෙනවා කියලා මගේ හෘද සාක්ෂිය මට කිව්වා. ඔබ වහන්සේ බුදු වෙලා මිසක් වීරිය අත්හරින්නේ නැති බවත් බුදු වෙන්නට පෙර ඔබ වහන්සේට කිසිම කරදරයක් වෙන්නේ නැති බවත් මගේ හෘද සාක්ෂිය මට කිව්වා. දැන් බලන්න දරුවෙක් ගැන මේ තරම් විශ්වාසවන්තනීය විදියට තොරතුරු තහවුරු කරගෙන දෙවියෙක් ඇවිල්ලා කිව්වත් පිළිගන්නේ නැති විදියට Tamanගේ දරුවා පිළිබඳ ඇති කරගත්තේ විශ්වාසය කොයිතරම් ගැඹුරු විශ්වාසයක්ද. බුදුරජාණන් වහන්සේ මද හිනාවක් පෑවා. මද හිනාවක් පාලා Tamanගේ පිය රජතුමන්ට කිව්වා අතීතයේත් මෙහෙම දෙයක් වුණා කියලා මහා ධර්මපාල ජාතකයේ දේශනා කළා. මේ ධර්මපාල ජාතකයේ තියෙනවා එක තැනක
ධර්මපාල කියලා කුමාරයෙක් අධ්‍යාපනයේ පිණිස කහවණු 1000කුත් අරගෙන Tamanගේ කුල පරම්පරාවෙන් අයින් වෙලා උගන්නන දිසාපාම ගුරුවරයෙක් ළඟට යනවා. මේ ගුරුවරයා ළඟ අඩු වයසින් යම් කෙනෙක් මිය ගියාම මේ කුමාරයා hina වෙලා කියනවා අපේ ගමේ නම් අඩු වයසින් මැරෙන්නේ නැහැ කියලා. හැමෝම මේ කුමාරයා දිහා බලලා hina වුණා. මේ කතාන්දරය දිසාපාම ගුරුවරයා ළඟටත් ගියා. කතා කරලා ධර්මපාල කුමාරයාගෙන් ඇහුවා හැබැයිද මේ හැමෝම ඉස්සරහා Tamanගේ පරම්පරාවේ අය අඩුවෙන් මැරෙන්නේ නැහැ කියලා කියන්නේ? එහෙමයි කිව්වා. හොඳයි මම බලන්නම් කියලා ඇත්තද කියලා බලන්න. සතෙක්ගේ එළුවෙක්ගේ ඇටකටු ටිකක් මල්ලකට දාලා ඒ ඇටකටු ටිකත් අරගෙන යම් කෙනෙක් ධර්මපාල පරම්පරාවට සම්බන්ධ Tamanගේ පියතුමා මුණ ගැහෙන්න ගියා. ගිහින් කිව්වා දුක් වෙන්න එපා. පසුතැවෙන්න එපා. දැන් වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. මේ ගැන කලබල වෙන්න එපා. මොකද්ද කියලා ඇහුවා. ඔබේ පුතා අධ්‍යාපනය කරන අතරේ මිය ගියා. රජ්ජුරුවෝ hina වුණා. hina වෙනකොට ඇහුවා ඇයි ඔබ hina වෙන්නේ? මිය ගිය බව කියලා යන්නයි මම ආවේ. අපේ පරම්පරාවල අඩු වයසින් මැරෙන්නේ නැහැ. හැබැයිද? එහෙමනම් මෙන්න ඇටකටු ටික බලා ගන්න කියලා අර සතාගේ ඇටකටු ටික පෙන්නුවා. ඇටකටු ටික විසි කරලා කිව්වා අපේ පරම්පරාවේ අය එහෙම මැරෙන්නේ නැහැ. මේ දේශනාව දිගයි. මේ දේශනාවේ තියෙනවා දස කුසලයේ තුල ජීවිතේ ගොඩනගාගෙන දස අකුසලයෙන් බැහැර වෙලා Tamanගේ ජීවිතේ ගෙවලා දානවා කියන කතාව. ඒ ಗುಣධර්ම මත ජීවමාන වෙන්න සිහිනකින්වත් අකුසලයක් පතන්නේ නැති සිහිනකින්වත් අකුසලයක් ගැන බලාපොරොත්තුවක් නැති Tamanගේ ජීවිතයේ අඩු ආයුෂයෙන් මැරෙන්නේ නැහැ කියන එක ධර්මපාල ජාතකයේ ධර්මපාල කුමාරයාගේ ජීවිතයේ සිද්ධියෙන් තියෙනවා. එදත් ඔබ ඒ කතාව පිළිගත්තේ නැහැ කියනවා. එදත් ඔබ මාව විශ්වාස කරා කියන. එතකොට මේ තාත්තා සහ දරුවා අතර සුද්ධෝදන රජුරුව සහ බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා අතර ඇතිවෙන බැඳීම සංසාර බැඳීමක්. ඒක සංසාර බැඳීමක් නිසාම පින්වත්නි හරීම විශ්වාසවන්තනීය බැඳීමක්. මහා ධර්මපාල ජාතකයේ අවසාන වෙනකොට පින්වත්නි සුද්ධෝදන පිය රජුරුව අනාගාමී වුණා. අන්තිමටම පින්වත්නි සුද්ධෝදන රජුරුව හොඳටම රෝගාතුර වුණා. රෝගාතුර වුණ බව බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ අන්තිමටම Tamanගේ තාත්තාට කරන සංග්‍රහයක් විදියට බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජුරුවන්ගේ ලෙඩ ඇඳ ළඟටම ඇවිල්ලා බණ කිව්වා. බණ කියනකොට මේ ප්‍රතාපවත් Tamanගේ ජීවිතේ පුරාවටම දාරක ස්නේහයෙන් මානව ගුණධර්ම වලින් පිරිපුන් මිනිස්සෙක් විදියට දරුවන්ගේ යහපතම ප්‍රාර්ථනා කළ Tamanගේ යහපත ප්‍රාර්ථනා නොකළ තමන් වෙනුවෙන් තමන්ගේ දරුවා තමාගේ ඉලක්කය සාධනය කරන්න කැපවෙන්නේ නැති බවත් දැන දරුවාගේ විමුක්තිය වෙනුවෙන් කැපවුණු සුද්ධෝදන රජුරුවෝ රහත් භාවයට පත් වෙලා ඒ අරහත්වය තුලම ඊතා සුවසේ ඒ රහත් ඵලයේ වින්දනය කරමින් රහත් ඵලයේ निराமிස ප්‍රීතිය විඳිමින් වැඩ ඉඳලා පිරිනිවන් පෑවා. ඒ නිසා පින්වත්නි මේ පියෙකු සම්බන්ධව දරුවෙක්ගේ චර්යා මොන වගේද කියලා කියන්න බුදුවරු පවා ඒ ගැන විශේෂ අදහසකින් කටයුතු කරලා තියෙනවා කියන කාරණේයි අද ඔබට මේ පියවරුන්ගේ දවසේ මට කියන්න ඕන උනේ. ධර්මය අවබෝධ කරගන්න වීරිය කරන ඕනෑම කෙනෙක්ගේ හිතේ දරුවා පිළිබඳව ඇත්තේ ඊට සියුමැලි සෙනෙහසක්.
ඒ සෙනෙහස තුලින් පවා ධර්මයේ මතු කරගන්න බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළා. මේ වගේ සිද්ධි ඕන තරම් හොයාගන්න පුළුවන්. සවැත් නුවර හිටපු විශාලම ධනවතා තමයි අවිශාල ආර්ථික හයියක් තිබුණු කෙනෙක් තමයි අනේපිඬු සිටුවරයා කියලා කියන්නේ. තමන්ගේ වැඩිමහල් දියණිය භද්‍රා ඇය විවාහ වුණා. ඇය විවාහ වුණාට පස්සේ දන් පැන් පුදන ශ්‍රද්ධාවෙන් තමන්ගේ නිවසේ වැඩ කටයුතු හොයා බලන්න කෙනෙක් හිටියේ නැහැ. එකම කෙනා බාල දියණිය සුමනාව. ඇය ශ්‍රද්ධාවන්තයි. ඇය ධර්මයේ තුල ජීවමානයි. ධර්මයේ තුල ජීවමාන වීම ඇය ස්ථාවර කරගෙන තිබුණා. ඇය සකු르දාගාමි තත්වයට පත් වෙලා හිටියේ. පින්වත්නි, මේ ජරා මරණ දුකට කොයි වෙලාවෙ අපිට විවෘත වෙන්න වෙයිද කියලා හිතා ගන්න බෑ. සුමනා කියන බාල රූමත් දියණිය බරපතල ලෙස ලෙඩ වුණා. ඇයි ලෙඩ ඇඳට වැටුණා. ලෙඩ ඇඳට වැටුණට පස්සේ හරීම දරු සෙනෙහසින් මේ විශාල ධනවත් ධර්මයේ තුල ජීවිතේ ගලපා ගන්නට දන්පැන් පුදමින් ආමිසය බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට පිළිගන්වමින් කටයුතු කරපු මේ අනේපිඬු සිටුවරයා තමන්ගේ දියණිය ළඟට දුවගෙන ආවා. ඇවිල්ලා හොඳට බලාගෙන හිටිය ඇස් දෙක දිහා. දැන් බලන්න මේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙක් බලාගෙන ඉඳලා කිව්වා, "දුවේ ඇයි බය වෙලා වගේ? ඇයි මිය යන්න ආසන්නයි? ඇයි මේ බය වෙලා වගේ?" ඒ වෙලාවේ මේ සුමනාව කිව්වා, "මලනුවනි, මට බය වෙන්න දෙයක් නෑ" කියලා. තමන්ගේ තාත්තාට මලනුවනි කියලා ආමන්ත්‍රණය කරපු වෙලාවේ ඔහුගේ හිතට සැකයක් උපන්නා, දුව සිහිමුලා වෙලා මිය ගියා කියලා. මලනුවනි කියලා ආමන්ත්‍රණය කරලා ඇස් දෙක පියාගත්තා. දුවගෙන දාඩිය දාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. පින්වත්නි, කොයිතරම් ආර්ථික හයියක් තිබුණත්, කොයිතරම් බලයක් තිබුණත්, ධර්මාවබෝධය තුල යම් ස්ථාවර බවක් තුල තමන්ගේ ජීවිතේ පිහිටා හිටියත්, ධාරක ස්නේහය ඉදිරියේ ඒ සෙනෙහස මතුවලා එනවා. ඒ සෙනෙහසට නෙවෙයි මේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙක් දාඩිය දාගෙන දුවගෙන යන්නේ. දුවගෙන ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳලා කිව්වා, "අනේ ස්වාමීනි, මගේ දියණිය මිය ගියා" කියලා ඇඬුවා. හඬද්දී බුදුරජාණන් වහන්සේට කියනවා, "ස්වාමීනි, ඇය සිහි මුලා වෙලා මිය ගියා වගේ මට මල්ලි කියලා කතා කරා." "ස්වාමීනි, මම මල්ලි නෙමෙයි. ස්වාමීනි, මම තාත්තා නෙවෙයි. මට මලනුවන් කියලා කතා කරේ ඇයි" කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, "මලනුවන් කියලා කතා කළේ සිහිමුලා වෙලා නෙමෙයි. ඇය සකදාගාමි වෙලා හිටියේ. ඔබ තවමත් සෝතාපන්නයි. ඇය අන්න තුසිතේ උපන්නා. ඇය තුසිතේ උපන්නා. ඔබට මලනුවනි කියලා ආමන්ත්‍රණය කරලා ඇය ධර්මයෙන් පණිවිඩයක් දුන්නා. වීරිය කරන්න" කියලා. ඒ වෙලාවේ තමයි හිත හදාගත්තේ. පින්වත්නි, තමන්ගේ දරුවා ඉදිරියේ ඇතිවෙන සෙනෙහස වචනවලට පෙරලන්න බෑ. ඒ සෙනෙහස ඉස්සරහා ආර්ථික හයිය යට යනවා. බලයත් එක්ක ගොඩනගාගත්ත මහා බල කුවේරයෙක් වුණත් ඒ බලය යට යනවා දරු සෙනෙහස ඉදිරියේ. සමහර විට ඒ පීතෘත්වය, ඒ පීතෘ ගුණය, ඒ අකම්පිත බව, ඒ සෙනෙහස දරුවෙකුට බාහිරව අම්මා කෙනෙක්ගේ වගේ ප්‍රකටව ඒ සෙනෙහස මුණ ගැහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ සෙනෙහස හදවතේ ගැඹුරටම බැහැගත් එකක් කියලා අද මේ පියවරුන්ගේ දවසේ මතක තියාගන්න. ඒ වගේම තමයි පියවරුන්ටත් අපිට හරි කරුණාවෙන් අනුශාසනා කරන්න තියෙන්නේ. පසුතැවෙන්න, හිත වේදනා ඇති කරගන්න, සෝසුසුම් හෙලන්න ඔබට ලොකු කතාන්දර ටිකක් ඇති. ඒ කතාන්දර ටික පැත්තකින් තියලා ඔය සෙනෙහස අස්සෙන්
තමන්ගේ දරුවා ඉදිරියේ හිතින් කඩා වැටෙන ඒ කඩා වැටීම අතරින් පරිස්සමින් ධර්මයේ මතු කරගන්න. මොකද දරුවෝ නිසා හඬ හඬ ආපු ගමන සුළුපටු ගමනක් නෙමෙයි. තවත් ඉස්සරහට කොයිතරම් අඬන්ට වේද දන්නේ නැහැ. හැබැයි ඒ ඇඬීමට පවා දෙමව්පියෝ කැමති. ඒ ඇඬීම තුලින් පවා ඒ අය පුදුම වින්දනයක් ලබනවා. ඒ නිසා මේ විඩාබර ගමනේදී දරුවන්ගේ නොසැලකීම් ඉදිරියේ දක්ෂ වෙන්න ධර්මයක්ම මතු කරගන්න. අලව්නුවර භාග්‍යවතුන් වහන්සේ වැඩම කරලා මරණ සතිය ගැන ලස්සන බණක් කිව්වා. ඒ මරණ සතිය ගැන බණ කියද්දී උන්වහන්සේ වදාලා මරණ සතිය නිතර පුහුණු කරන්න කියලා. මරණ සතිය ජීවිතේ නිතර වඩන කෙනෙක් ජීවිතේ අසරණ වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ දේශනා කළා. විසගෝර සර්පයෙක් දැකලා බය වෙනවා වගේ ජීවිතේ මරණ සතිය නැති මිනිස්සෙක් අසරණ වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ බණ කිව්වා. මරණේ ලෝකේ නියතයි ජීවිතේ තමා අනියත කියලා නිතර සිහි කරන මිනිස්සෙක් විසගෝර සර්පයෙක් ලීයකින් ඈතට කරලා Tamanගේ වැඩපිළිවෙල තැති ගැනීමකින් බයකින් තොරව සිද්ධ කරනවා වගේ Tamanගේ වැඩපිළිවෙල තුල ස්ථාවර වෙනවා කියලා උන්වහන්සේ බණ කිව්වා. මේ බණ අහගෙන හිටියා අවුරුදු 16ක පුංචි තරුණ ළමෙක්. එයා ප්‍රසිද්ධයි පේසකාර දියණිය කියලා. අවුරුදු 3කට පස්සේ බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා බැලුවාද කාටද පිහිට වෙන්නේ කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැක්කා පිහිට විය යුත්තේ පේසකාර දියණියටයි. ඒ වෙනකොට ඇයට අවුරුදු 19යි. 19කින් ඇය මරණාසන්න වුණ බව අපගේ බුදුරජාණන් වහන්සේ දැනගත්තා. භික්ෂු සංඝයා පිරිවරාගෙන අලව්නුවරට භාග්‍යවතුන් වහන්සේ වැඩියා. අවුරුදු 3කට පස්සේ බුදුරජාණන් වහන්සේ වඩින ආරංචිය අවුරුදු 19ක් වෙච්ච ජීවිතේ වැඩි හරියක් දුකෙන් පිරීලා තිබුණු මේ පේසකාර දියණිය දැනගත්තා. හැබැයි ඇයගේ ජීවිතේ සුන්දර කාරණයක් තිබ්බා. ඒ තමයි අවුරුදු 3ක් නොකඩවා මරණ සතිය වැඩුවා. තමන්ගේ තාත්තා නූල් කටමින් ජීවිතේ ගැට ගහගත්ත මිනිස්සෙක්. නූල් කටමින් ගත කරපු ජීවිතේදී මේ පේසකාර දියණිය තාත්තාට හරියට උදව් කළා. උදේන්ම තාත්තා වැඩට යන ගමන් කිව්වා දුවේ අද වියතක විතර රෙදි කෑල්ලක් වියන්න තියෙනවා. ඊයේ වැඩ ටික ඉවර කරගන්න බැරි වුණා. ඔයා දවල් වෙනකොට නූල් ටිකත් ඔතාගෙන අරගෙන එන්න මං යන්නම් කිව්වා. මේ මිනිස්සයා වැඩට ගියා. පේසකාර දියණියට ආරංචි වුණා අවුරුදු 3කින් පස්සේ බුදුරජාණන් වහන්සේ වඩින බව. අවුරුදු 3කට කලින් මරණ සතිය ගැන අහගත්ත බණ ටික ඇය අදත් හුරු කරනවා. දැන් නූල් ටික ඔතන්නත් ඕන. හැබැයි කාලෙකින් වඩින බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්නත් ඕන. නූල් ටිකත් ඉක්මනින් හනිකට ඔතාගෙන යන ගමන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කූටාගාර ශාලාවට ගියා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ විශාල පිරිසක් වාඩි වෙලා හිටියා. ඇය ගිහින් හිටගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඇය දිහා බැලුවා. ඇය බුදුරජාණන් වහන්සේ කිට්ටු වෙලා වන්දනා කළා. වන්දනා කළාම ගැඹුරු ධර්ම කාරණයක් ඇහුවා උන්වහන්සේ. දියණිය මේ කොහේ ඉඳලා දෙන්නේ? ඇයි කිව්වා දන්නේ නැහැ කියලා. කොහෙද යන්නේ? දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැද්ද? නෑ දන්නවා. දන්නව නේද? දන්නේ නෑ. බලන්න දැන් මේ කතාව හරි අමුතුයි. හරිම ඔබතෝ කෝටිකයි. කොහේ ඉඳලා දෙන්නේ? දන්නේ නෑ. කොහෙද යන්නේ? දන්නේ නෑ. දන්නේ නැද්ද කියලා උන්වහන්සේ ආද්දී කියනවා දන්නවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ අහනවා එහෙනම් දන්නව නේද කියලා. එතකොට කියනවා දන්නේ නෑ කියලා.
එතකොට මේ වටේ ඉන්න මිනිස්සු බැලුවා මේ පේසකාර කියලා කෙල්ල කටකාරයි. බුදුරජාණන් වහන්සේ එක්කත් කියාගෙන ඉනවනේ වචන කියලා ශාලාවෙන් ගෝසාවක් ආවා. එහෙමනම් අද වගේම තමයි. බුදුරජාණන් වහන්සේ විමසුවා කොහේ ඉඳලා දෙන්නේ කියලා ඇහුවාම දන්නේ නැද්ද කිව්වේ ඇයි කියලා. උන්වහන්සේට කියනවා ස්වාමීනි සංසාරේ කොහේ ඉඳලා දාවේ කියලා මට තේරෙන්නේ නෑ. කොහෙද යන්නේ කියලා ඇහුවාම දන්නේ නෑ කිව්වේ ඇයි කියලා ඇහුවාම ස්වාමීනි මරණින් මත්තේ කොහේ යයිද කියලා දන්නේ නෑ කිව්වා. ඒ නිසායි දන්නේ නෑ කිව්වා. දන්නේ නැද්ද කියලා ඇහුවාම දන්නවා කිව්වේ ඇයි කියලා අහනකොට ඇයි කියනවා මැරෙන බව දන්නවා කියන අදහසින් එහෙම කිව්වා කියලා. දන්නව නේද හද්දි දන්නේ නැහැ කිව්වේ ඇයි කියලා අහනකොට මේ පේසකාර කියන අවුරුදු 19ක් වෙච්ච නව යෞවන විය ගත කරන මේ තරුණ දියණිය කියනවා දන්නේ නැහැ කිව්වේ ස්වාමීනි මැරෙන බව දන්නවා මරණින් එහා පැත්තේ කොහොම වෙයිද කියලා මට හරියටම අදහසක් නැහැ මැරෙන වෙලාවක් දන්නේ නැහැ. මෙන්න මේ කතාව කිව්වම බුදුරජාණන්සේ බණ කිව්වා සෝතාපන්න වුණා. නූල් ටිකත් අරගෙන සතුටින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තාත්තා ළඟට පිටත් වෙලා ගියා. පිටත් වෙලා ගිහින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අහගත්ත බණ ටික ආවර්ජනය කරමින් යන අතරේ තාත්තා නිදාගෙන හිටියා. නිදාගෙන ඉන්න තාත්තා ළඟට ගිහින් එකපාරම කතා කරනකොට තිගැස්සිලා Tamanගේ පියතුමා නැගිටිනකොට අර නූල් පන්දුව ඔතලා තිබුණු එක කොනක් ඇයගේ ඇහි වැදිලා ලේ පෙරාගෙන වැටුණා. ඒක ගලවන්න හදනකොට අධික රුධිර වහනයක් වෙලා ඇය මිය යනවා. ඒ මියගිය දුක දරා ගන්න බැරුව එහෙම මේ පේසකාර දියණියගේ තාත්තා ඒ පීතෘ සෙනෙහසින් හෙම්බත් වෙලා ඇදගෙන වැටෙනවා. එහෙම කමිසයක්වත් නැතුව පොඩි සරං කොටයක් ඇඳගත්ත මිනිහෙක් විදිහට වීදියක් ගානේ දරු දුකට අඬාගෙන යනවා. මගේ දියණිය මිය ගියා කියන දාරක ස්නේහයෙන් මුසපත්තුණු මේ පේසකාර දියණියගේ තාත්තා හන්දියක් ගානේ මනස ව්‍යාකූල වෙලා දුවනවා. අපි අහලා තියෙන්නේ මවක් විදියට බුදුරජාණන් වහන්සේ ඉදිරියට හඬාගෙන මනස අවුල් වෙලා ආපු කිසాగෝතමීලා ගැන විතරයි. හැබැයි දාරක ස්නේහයෙන් තමන්ගේ මනස අවුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට පිළිසරණ හොයාගෙන ආපු පේසකාර දියණියගේ තාත්තා වගේ පියවරු අනන්තවත් බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ලබා ගත්තා. මනස අවුල් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. පියෙක් විදියට දුක දරන්න බැරි වුණා. Tamanගේ දුවගේ අහිමිවීම දරා ගන්න බැරි වුණා. දියණිය මිය ගිය බව කියමින් පාරට බැස්සා. තැනක් ගානේ කෑ ගහමින් පිළිසරණ හොයාගෙන ඇවිද්දා. දුක් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේගේ සිරිපතුල් ලිඹලා වැඳලා සිරිපතුල් අල්ලාගෙන හඬා වැටුණා. භාග්‍යවතුන් වහන්සේ සෙනෙහසේ දුක ගැන බණ කිව්වා. පැවිදි වුණා. රහත් වුණා. මෙන්න මේ විදියට Tamanගේ දරුවෙක් අහිමි වෙනකොට ඒ තුලින් ධර්මීය මතු කරගන්න දරුවෙක්ගේ සෙනෙහස Tamanට මග හැරෙනකොට ඒ තුලින් ධර්මීය මතු කරගන්න අද ඉන්න තාත්තාවරු දක්ෂ විය යුතුයි. ඒ වගේම මේ පියවරුන්ගේ දිනේ දරුවන් විදියට අපි අදහසක් ඇති කරගත යුතුයි. ඊටාම වැදගත් කාරණයක්. ඒ තමයි පින්වත්නි දෙමව්පියන්ගේ හිත කම්පා නොවන විදිහට දෙමව්පියන්ගේ හිතේ පසුතැවීමක් ඇති නොවන විදිහට ඊටාම පරිස්සමින් අපේ ජීවිතේ සකස් කරගන්න අපි දක්ෂ විය යුතුයි. සමහර විට අපි කොච්චර කිව්වත් හාමුදුරුවනේ මේ අපේ අම්මා අපේ තාත්තා අපි කියන විදියට වැඩ කරන්නේ නෑනේ කියලා දරුවන්ගේ පැත්තෙනුත් දරුවන්ට යෝජනා කරන්න කතා කරන්න අදහසක් ඇති. නමුත් Tamanගේ තාත්තාගේ හදවත රිද්දන්න එපා. අම්මාගේ හදවත රිද්දන්න එපා. පින්වත්නි තාත්තාගේ කකුල් දෙක අල්ලලා කකුල් දෙක අත ගාලා
වඳින්න පුළුවන් දරුවෙක් වෙන්න. එවැනි දරුවෙකුට තමයි බුද්ධ ශාසනයේ ප්‍රතිලාභය හදාගන්න පුළුවන්. පුංචි කාලේ ඔබගේ කකුල් ඉඹ හදපු තාත්තාගේ කකුල් සිප ගනිමින් කකුල් දෙක සිඹිමින් ඔබ සමහර විට ජීවිතේ එකම වතාවක්වත් වැඳලා නැතුව ඇති. ඔබගේ කකුල් දෙක පුංචි දරුවෙක් විදියට නිදාගෙන නැගිටින්න බැරුව ඇවිදින්න බැරුව කිරිවලින් ඔබේ ජීවිතේ පවතින කාලේ දරුවෙක් අතපයින් සංඥා නිකුත් කරනකොට ඒ අතපය Tamanගේ ශරීරයේ වැදෙනකොට ඒ වැදෙන පාපහර අතින් වදින පහර පවා සෙනෙහසින් දරාගත්ත තාත්තාගේ කකුල් දෙක ඉඹලා ඔබ වැඳලා නැතුව ඇති. ඒ නිසා විශාල භෞතික දේවල් තාත්තා වෙනුවෙන් ඕනේ නැහැ. හැබැයි තාත්තා කෙරෙහි මානව දයාවෙන් පිරිච්ච ගුණධර්ම වලින් පිරිච්ච මිනිස්සෙක් විදියට තාත්තා කෙරෙහි වන්දනා කිරීමෙන් පවා අපිට අද මේ පියවරුන්ගේ දවසේ තාත්තා සතුටු කරන්න පුළුවන්. ඔවුන් ඔබෙන් රාජ්‍යයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන් ඔබෙන් විශාල භෞතික දේවල් ටිකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සෙනෙහසම ඔවුන් සනසාවි. දැන් අජාසත් කුමාරයා අසත්පුරුෂ ඇසුර නිසා කඩා වැටුණා. විශාල පීතෘ හිංසකයෙක් බවට අජාසත් පත් වෙනවා. බිම්බිසාර රජුරෝ Tamanගේ පුතාට වෛර කළේ නැහැ. රජමාලිගාවේ සිර කුටියක හිර කරලා පුංචි කවුලුවකින් ගිජ්ජකූට පර්වතයේ ඈතින් පේනකොට මගේ දරුවා මට වෛර කරනවා කියලා ඒ වෛරය ගැන නෙමෙයි හිතුවේ. බිම්බිසාර රජුරෝ සිතුවිලි මාත්‍රයකින්වත් Tamanගේ අජාසත් පුතා කෙරෙහි වෛරී සිතක් හදාගන්නේ නැතුව පුංචි කවුලුවකින් ඈතින් පේන ගිජ්ජකූට පර්වතයේ දිහා බලාගෙන බුදුරජාණන් වහන්සේ සිහි කර කර සතුටු වෙන්න පුළුවන් හිතක් හදාගත්තා. මගේ දරුවා මාව පීඩාවට පත් කරනවා, විඩාවට පත් කරනවා, මාව තලනවා, මාව පෙළනවා, මාව හිංසාවට ලක් කරනවා කියලා වෛරී සිතක් හදාගත්තේ නෑ. ඒ තමයි සැබෑ පීතෘ සෙනෙහස. සමහර විට තදින් වචනයක් කතා කරන්න පුළුවන්. සමහර විට තරවටු කරන්නත් පුළුවන්. හැබැයි ඒ තරවටු කිරීම ASCII වෛරයක් නැහැ. දරුවා කෙරෙහි ඉරිසියාවක් නැහැ. දරුවා කෙරෙහි ගොඩනගාගත්ත කෝන්තරයක් නැහැ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුද්ධ ශාසනය අරගෙන ආවහම අපි මිහිඳු මහරහතන් වහන්සේට සදා ණය ගැති. උන්වහන්සේ නිසා තමයි අදත් අපි මේ ධර්මයේ කතා කරන්නේ. යුව රජුරෝ විදියට රජකමේ දෙවනි භාගයේ මිහිඳු කුමාරයාට හම්බ වුණා. බුද්ධ ශාසනයේ වේගයෙන් ව්‍යාප්ත වෙනවා. බුද්ධ ශාසනය තුල විශාල පිරිසක් දායාද වෙන්න වීරිය කරනවා. ඒ වීරිය කරනකොට මිහිඳු කුමාරයා යුව රජුරෝ විදියට පැවිද්දට පුදුම කැමැත්තක් තිබුණා. අනේ මටත් මේ සංසාර දුක ඉවර කරගන්න ඇත්තන් කියලා පුදුමාකාර විදිහේ සෙනෙහසක් පැවිද්ද කෙරෙහි ඇති වෙලා තිබුණා. ගතවන බොහෝ සැප සම්පත් සහිත ජීවිතය අනිත්‍ය වෙලා යන එකක්. මේ සැප සම්පත් අත්හරින්න වෙනවා. අත්හරිනකොට අත්හැරෙනකොට ධර්මයක් මතු කරගෙන මේ සසර දුක ඉවර කරගන්න ඇත්තන් කියලා මිහිඳු යුව රජතුමාගේ හිතේ සිතුවිල්ලක් උපන්නා. හැබැයි ධර්මාශෝක රජුරවන්ට කිව්වේ නෑ හිත පෑරෙයි කියලා. තමන්ගේ රජතුමාට තමන්ගේ තාත්තාට කිව්වේ නෑ මට යුව රජකම එපා, මට පැවිද්ද හොඳයි කියලා. යටිහිතේ තියාගෙන හිටියා වචන මාත්‍රයකින් හරි තමන්ගේ පිය රජතුමාගේ හිත පෑරෙයි කියලා. බලන්න සත්පුරුෂයාගේ ගුණවත්කම. අද ඉන්නවා
බුද්ධ පූජාව ජයට තියෙනවා. බුද්ධ පූජාව අල්ප මාත්‍රයකින් වරද්දන්නේ නැහැ. හැබැයි තාත්තගේ බඩගින්න දැනින්නේ නැහැ. තාත්තගේ බඩගින්න ගැන සංවේදී නැති උදේට දවල්ට දානි බුද්ධ පූජාව පිළිගන්වන සවසට අෂ්ටපාන ඖෂධ පූජා සහිතව ගිලන්පස පූජාව බුද්ධාසනයේ මත තියෙන එහෙත් තාත්තාගේ බඩගින්න දැනෙන්නේ නැති තමන්ගේ තාත්තාට පියතුමාට බෙහෙත් ටිකක් අරගෙන දෙන්නේ නැති දරුවෝ ඉන්නවා. එහෙම දරුවන්ට මේ සත්පුරුෂ මිහිඳු කුමාරයාගේ ජීවිතය යුව රජෙක් විදියට මොන තරම් ආදර්ශ සම්පන්නයිද? අන්තිමටම මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් අහලා දැනගත්තා බුද්ධ ශාසනයට නෑකමක් හදාගන්නේ කොහොමද කියලා. උන්වහන්සේ වදාලා බුද්ධ ශාසනයට නෑකමක් හදාගන්නවා නම් ලේ පරම්පරාවේ කෙනෙක් මහාන කරන්න කියලා. ඒ වෙලාවේ තමයි ගිහින් පුතාට විස්තරي කියන්නේ. කියනකොට තමයි කියන්නේ අනේ තාත්තේ පිය රජතුමනි මගේ හිතෙත් ඔය අදහස මුල් බැහැගෙන තිබුණේ. පිය රජතුමාගේ හිතට හානියක් වෙයි. පිය රජතුමාගේ හිතට යම් පසුතැවීමක් ඇති වෙයි අනේ මගේ පුතා මහාන වුණා කියලා. ඒ නිසා මම ඔබ වහන්සේට ওই කතාව කිව්වේ නෑ කියනවා. බලන්න පින්වත්නි වචන මාත්‍රයකින්වත් සිතුවිලි මාත්‍රයකින්වත් Tamanගේ පියතුමාගේ හිත රිද්දපු නැති අනිත් එක ඊටාම සාධාරණ සසර දුක ඉවර කරගන්න අදහස ඇතිවවත් ඒ අදහස Tamanගේ තාත්තාගේ හිත රිදෙයි කියලා කියපු නැති සත්පුරුෂයන්ගේ ශාසනයක තමයි අදත් පින්වත්නි අපි නැවතිලා ඉන්නේ. ඒ බව අපි තාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. හොඳයි දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හොඳයි ඔබ වහන්සේලා පීතෘත්වයේ සෙනෙහසේ නාමයෙන් අපිට කරන්න පුළුවන් ඉහළම සංග්‍රහය විදියට මොකද්ද යෝජනා කරන්නේ කියලා. ධර්මයෙන් බලන කෙනෙක් විදියට මට ඔබට කියන්න තියෙන්නේ මෙච්චරයි. ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් තෙත් මේ කටයුතු ඔබ හොඳට හොයා බලන කෙනෙක් වෙන්න පුළුවන්. හොයා නොබලන කෙනෙකුත් වෙන්න පුළුවන්. දරුවෙක් විසින් Tamanගේ අම්මාට තාත්තාට Tamanගේ ණය ගෙවලා දාන්න කරන්න පුළුවන් ඉහළම සංග්‍රහය තමයි Tamanගේ දෙමව්පියන් සද්ධාව තුල සද්ධා සම්පත්තියේ පිහිටවන එක. Tamanගේ අම්මා තාත්තා සීලය තුල පිහිටවන එක. මසුරු මාපියන් පරිත්‍යාගය තුල පිහිටවන එක. ප්‍රඥාව දුර්වල වෙලා නම් ධර්ම කරුණු කියා ප්‍රඥාව තුල පිහිටවමින් මේ ධර්මී පිලිසරණ හදා දෙන්න කියලයි ඔබට ඊ타ම කරුණාවෙන් අපට අනුශාසනා කරන්න තියෙන්නේ. පින්වත්නි බොහෝ පියවරු නිහඬයි. වචන වලින් සෙනෙහස මතුවෙන්නේ නැති වෙන්න පුළුවන්. මාතෘත්වයේ සෙනෙහස හැම වෙලාවකම වචන වලට පෙරලෙනවා. පීතෘත්වයේ සෙනෙහස වචන වලට පෙරලෙන්නේ නැහැ. ඒ සෙනෙහස මහා මේරු පර්වතයේ වගේ හොලවන්න බැරි තරම් ඝන වෙච්ච සෙනෙහසක්. අවදානින් ධර්මයේ තුලින් පීතෘ සෙනෙහස හොඳින් අවබෝධ කරගෙන Tamanගේ පියතුමාගේ ඇස් දෙක දිහා හොඳට බලාගෙන ඉන්න. ඒ ඇස්වල ගොඩාක් දේවල් කියවෙයි. ඒ තාත්තාගේ හිස තුල මොන තරම් බරක් උහුලගෙන ඉන්නවාද කියලා ඔබට තේරෙයි. බාහිරින් නොපෙනුනාට ඒ හදවත අස්සේ මොනතරම් ගැඹුරු දාරක සෙනෙහසක් තියනවාද කියලා ඔබට තේරෙයි. සිහිනෙන්ම දරුවන් සිඹින ඒ පාරිශුද්ධ සෙනෙහසේ දිය උල්පතක් මෝරන බව ඔබට තේරෙයි තාත්තාගේ හද මණ්ඩල තුල. ඒ නිසා මේ පියවරුන්ගේ දිනේදී මේ සුවිශේෂ දම් දෙසුමින් ඔබට කරුණාවෙන් අනුශාසනා කරන්නේ සැබෑ ත්‍යාගයේ විදියට ධර්මයේ දායාදේ ඔබේ පියතුමන්ට පිහිට කරලා දෙන්න කියලයි
ඔබෙන් ඉල්ලන්නේ. ඒ වගේම පියවරුන්ටත් කරුණාවෙන් මතක් කරන්නේ පසුතැවීම, සෝසුසුම් හෙලීම්, වැළපීම් අතරින් දාරක ස්නේහය ඔස්සේ හෝ දරු සෙනෙහස අහිමිවීම ඔස්සේ හෝ කුමන පදනමකින් හරි කමක් නෑ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල ජීවමාන වෙන්නයි ඔබට අනුශාසනා කරන්නේ. පියවරුන්ගේ දිනේ දවසේ පියවරුන්ට තෑගි භෝග දෙන, විවිධ සංග්‍රහයන් කරන, විවිධ වරදාන දෙන, ඒ අය සතුටු කරන්න විවිධ දේවල් කරද්දී පියවරුන්ගේ දිනේ අපි ඔබට ධර්මයේ කිව්වා. සැබෑ පීතෘත්වයේ ගොඩනගාගෙන පීතෘත්වයේ ඔස්සේ ධර්මී මතු කරගන්නට ඔබට හැකි වේවා. දරුවන්ටද පියවරුන් කෙරෙහි මානව දයාව, අනුකම්පාව පිරුණු සැබෑ සෙනෙහසින් පරිපූර්ණ වෙච්ච ශ්‍රාවකයෙක් විදියට ජීවමාන වන්නට මේ ධර්ම දේශනා උපකාර වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. සුමුදු බුදු අදනින් සදාසෙත පියසිතක දරු දුක නිවේවා. පුබුදුවන දම් පද ඇසීගෙන දරු සිතේ පිය ගුණ මැවේවා. කන් පිනා යන උතුම් පිය ගුණ දනන් තුඩ තුඩ නිති ගැයේවා. පින් පුරාගෙන ගෙවෙන සසරේ පියවරුන්ගේ දුක නිවේවා. පින් පුරාගෙන ගෙවෙන සසරේ පියවරුන්ගේ දුක නිවේවා. පින් පුරාගෙන ගෙවෙන සසරේ පියවරුන්ගේ දුක නිවේවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.